9 වසර දරුවන්ට අපි දැන් තුන්වෙනි වීඩියෝ එක තමයි 9 වසර ළමයිට දෙන්නේ. ඒ තුන්වෙනි වීඩියෝ එකේ අපි කතා කරන්නේ ඇත්තටම දැන් දෙවෙනි වීඩියෝ එකේදී අපි කතා කරපු සරල යන්ත්‍ර ගැන පොඩ්ඩක් මතක් කරලා සරල යන්ත්‍ර යටතේ ලීවර වර්ග කරලා ලීවර වල ගණන් ටික හදනවා. ආනත්තලත් කතා කරනවා. ඊළඟට තව වීඩියෝ එකකින් අපි ඊටු කොටස කතා කරන්න යන්නේ පුතේ. එතකොට දැන් අපි ඉස්සෙල්ලාම සරල යන්ත්‍රයක් කිව්වේ වැඩ පහසු කර ගැනීමේ උපක්‍රමනේ. වැඩක් පහසු කර ගන්න තියෙන උපක්‍රම සරල යන්ත්‍ර. සරල යන්ත්‍ර වර්ග අපි කතා කරනවා ලීවර, ආනත්තල, චක්‍රය හා අක්ෂ දණ්ඩ, කප්පි. ඔය වර්ග හතරෙන් අපි ගිය සතියේ කතා කළා පුතේ ලීවරයක් කියන්නේ මොකක්ද කියලා. නිශ්චල හේවත් අචල අක්ෂයක් වටේ භ්‍රමණය වන දණ්ඩක් තමයි ලීවරයක් කියන්නේ. ඒ අචල ලක්ෂය අපි ධරය කියලා නම් කළා. ඒකම අපි ඔසවන බර ඒකට අපි කිව්වා භාරය කියලා. නිශ්චල ලක්ෂයේ ධරය, භාරය, ඊට පස්සේ යොදන බලය. අපි යොදන බලය ආයාසය කියලා කිව්වා. දැන් අපි මුලින්ම කතා කරන්න හදන්නේ පුතේ දැන් ගිය සතියේ ලීවර වල ගැටලු විසඳන්න තියෙනවා ලීවර වල මේ ඒකම සරල යන්ත්‍ර සියල්ලගේම යාන්ත්‍රවාසී ප්‍රවේග අනුපාතය ප්‍රධාන කාර්ය ප්‍රතිදාන කාර්ය කාර්යක්ෂමතාව කියන සමීකරණ ටික ගත්තා. ඒ ගත්තට ඒකෙන් අපි ගණන් හදන්නේ මේ ලීවර වර්ග තුන ගැන ඉස්සෙල්ලා කතා කරලා. ලීවර වල ධරය භාරය ආයාසයේ පිහිටන තැන් අනුව ලීවර වර්ග තුනක් තියෙනවා. ඒක හරිය ලේසි මතක තියාගන්නත් පළවන වර්ගයේ ලීවර, දෙවන වර්ගයේ සහ තුන්වන වර්ගයේ. පළමු වර්ගයේ ලීවර වල ධරය මැද තියෙන්නේ. මේ මැද තියෙන කෙනා හොයාගත්තා නම් ලේසි. ධරය මැද තියෙනවා නම් පළමු වර්ගයේ. භාරය මැද තියෙනවා නම් දෙවන වර්ගයේ. ආයාසය මැද තියෙනවා නම් තුන්වන වර්ගයේ. එතකොට දැන් වල පිළිවෙලින් ධරය, භාරය, ආයාසය. ඒ වචන තුන මතක තියාගත්තා නම් ඒ මැද තියෙන්නේ ධරය පළවන වර්ගයේ. භාරය මැද තියෙනවා දෙවන වර්ගයේ. ආයාසය මැද තියෙනවා තුන්වන වර්ගයේ. ඒ වගේ ධරය, භාරය, ආයාසය කියන වචන තුන මතක තියාගන්න. එතකොට පළවන වර්ගයේ ලීවරයක ධරය මැදින් කියන්නේ භාරය, ආයාසය දෙපැත්ත තියෙන්නේ. භාරය, ආයාසය දෙපැත්ත තියෙන පළවන වර්ගයේ ලීවර ගත්තාම මම ගාව මේ ලීවර වර්ග කිහිපයක් තියෙනවා. ඉතාලම සරල ඒවා ටිකක්. ඔයාලා ඉස්සෙල්ලාම මම පෙන්නන්නම් මේ ටික. දැන් බලන්න මේ කතුර. මේ කතුරක ඔයාලා දන්නවා දැන් මේ කතුරේ මම මේ මෙතනින් තමයි බලය යොදන්න ඕනේ. ආයාසය යොදන්නේ මේ මෙතනින්. ඒතර මේ ආයාසය. එතකොට මේ ආයාසය යෙදුවට පස්සේ භාරය තමයි මේ කතුරෙන් කපන කොටස. එතකොට දැන් ධරය කියන්නේ නිශ්චල ලක්ෂය. එතකොට ධරය මැද තියෙනවා. මේ මැද තියෙන්නේ ධරය. එතකොට දැන් කතුරේ ආයාසය, මෙතන ධරය, මෙතන භාරය. ඒ වගේමනේ අණුවක මේ අණුවේ බලන්නකො. මම ආයාසය දන්නේ මෙතන. ආයාසය දන්නේ මෙතන. එතකොට මෙතන ධරය. මෙතන තමයි අපි මොකක් හරි අණුවෙන් අල්ලගන්න එක්කෙනා ඉන්නේ. එතන තමයි භාරය තියෙන්නේ. එතකොට මම ආයාසය මේ අතින් යොදනකොට මෙතන ධරය, මෙතන භාරය. එතකොට බලන්න දැන් ධරය මැද. ධරය මැද. එතකොට ධරය මැද නම් මොන වර්ගයේ ලීවරද? ඔයාලා දන්නවා ධරය මැද නම් පළවන වර්ගයේ ලීවර. දැන් මම ඕන ධරය නම් කරොත් එහෙම දයන්න කියලා ධරය නම් කරන්න. ලේසියට ඉඩ කඩ මදි හින්දා. ඔන්න ධරය මැද එහෙනම් පළවන වර්ගයේ. එතකොට ආයාසය මෙතන යොදනවා මේකේ ආයාසය මෙතන යදිනවා. භාරය මේ කෙළවරේ තියෙනවා. භාරය මේ කෙළවරේ තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම තවත් එකක් තමයි අඩුමිටිය. මේ අඩුමිටිය ගත්තත් පළවන වර්ගයේ ලීවරයක්. දැන් එයා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ බලන්න පොඩ්ඩක් මේ ලෑලි කෑල්ලක් තියෙනවා. ඊළඟට මම මෙහෙම යොදනවා. යොදලා මම මෙහෙම ආයාසය යොදනවා. දැන් බලන්න ආයාසය මම මෙතනින් යදන්නේ. මෙතන ආයාසය. ඒතර මෙයා තමයි ඇනේ තමයි භාරය. ධරය කොතනද? ධරය මේ තියෙන නිශ්චල ලක්ෂය. ඒ නිශ්චල ලක්ෂය වටේ තමයි මෙයා භ්‍රමණය වෙන්නේ. එතකොට තමයි කරගෙන. එතකොට මේ මෙතන තමයි නිශ්චල ලක්ෂය. මේ තියෙන ධරය ආය බලන්න මේ තියෙන ආයාසය යකඩනේ තමයි භාරය. එතකොට ලීවරයක ඒ විදිහට පළවන වර්ගයේ ලීවරයක මෙන්න මෙහෙම මැද ධරය තියෙනවා. ධරය මැද තියෙනවා. ආයාසය මේ කෙළවරේ තියෙනවා. යකඩනේ තමයි මේකේ නම් භාරය. එතකොට මෙතන ගත්තත් මේ ලීවරයේ ධරය යකඩේ අපි යකඩින් නැකින් කළු ගලක් පෙරලා නැකනේ. ධරය මැද. ආයාසය මෙතන නම් භාරය මේ කෙළවරේ. භාරය තව කෙළවරක. දැන් බලන්න සීසෝවක ඉන්න ළමයි ටික. මේ සීසෝවක ඉන්න ළමයි දෙන්නේ මේ සීසෝවෙද්දී මැද නිශ්චල ලක්ෂයක් තියෙනවානේ. ඒක ධරය. ඒක ධරය. අනිවාර්යෙන් එක ළමයෙක් ආයාසය යොදනකොට අනිත් ළමයා උඩට එනවා ඒක භාරය. එතකොට එක
කළා මේ බාර එනකොට අනිත් එක්කෙනා ආයාස. එතකොට ධරය මැද තියෙනවා. මේ මැද තියෙන නිශ්චල ලක්ෂය තමයි ධරය. මම මේකට දයන්න දාන්නම් මෙතෙන්ට. බාරය ආයාසය දෙපැත්ත තියෙනවා. දැන් බලන්න මේ පළවන වර්ගයේ ලීවර කිව්වහම එතකොට ධරය මැද මෙන්න යකඩ ඉන්නක් නැත්නම් අලවංගුවක් ගලක් පෙරනවා ධරය මැද බාරය ආයාසය දෙපැත්තේ. උදාහරණය 2 මෙන්න මේ කතුල. ධරය මැද ආයාසයේ බාරය දෙපැත්තේ. උදාහරණය 3 අඬුව ධරය මැද බාරය ආයාසයේ දෙපැත්තේ. තුන්වෙනි එක තමයි යකඩ අපි එණයක් ගලවන එක නැත්නම් අපි කියනවා අඬුනි මේ මිටිය කියලා. ඒකේ ධරය මැද ආයාසයේ බාරය දෙපැත්තේ. ධරය මැද ඒකෙත් හොඳ තේරුම් ගන්න මේක පොඩ්ඩක් අමාරුයි. මේ ධරය මෙතන මේ මෙතන ආයාසයේ මෙතන බාරය මෙතන. ඒතකොට බලන්නකෝ ධරය මැද ආයාසයේ බාරය. ඊළඟට අපි ගත්තොත් සීසෝවක නම් පැහැදිලිව පේනවා ධරය මැද බාරය ආයාසයේ දෙපැත්තේ කියලා. දැන් පළවන වර්ගයේ ලීවර වල විශේෂ ලාභයක් තියෙනවා ප්‍රයෝජනයක් තියෙනවා. මම තව එකක් පෙන්නන්නම් මේ මල් කපන කඳුරක් ලොකු එකක් මම ගත්තා. ඒතර මෙයාගේ ඔයාලට හොඳට පේනවා මේ මම ආයාසය දන්නේ මේ දෙපැත්තේ. ආයාසය මැද ධරය. බාරයට එන්නේ මැද එක්කෙනා. කෙලවර එක්කෙනා තමයි බාරය. අපි ගත්තොත් එහෙනම් දැන් මෙයා කපන්නේ මේ කෙලවර තමයි ඔය කෙලවර කැපෙන තැන තමයි බාරය. මෙතන තමයි ධරය මම යොදන ඵලය ආයාසය. ඒතර පැහැදිලිව පේනවා එකත් පළවන වර්ගයේ ලීවරයක් කියලා. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ පළවන වර්ගයේ ලීවරයක තියෙන විශේෂ වාසිය ආයාස බාහුව වැඩි කරපුවාම ආයාස බාහුව අපි ඉගෙන ගත්ත එදා. ආයාස බාහුව කියන්නේ ධරයේ සිට ආයාසයට ඇති දුර. බාර බාහුව කියන්නේ ධරයේ සිට බාරයට ඇති දුර. ධරයේ සිට ආයාසයට ඇති දුර ආයාස බාහුව. ධරයේ සිට ආයාසයට දුර ආයාස බාහුව. ධරයේ සිට ආයාසයට දුර ආයාස බාහුව. මේ බලන්නකො ආයාස බාහුව අඩු කරොත් දැන් මේක පාවිච්චි කරන්න දන්නේ නැති එක්කෙනා මෙතනින් තමයි අඩු අල්ලන්නේ. හරි අමාරුයි ආයාසය දැන්. නමුත් කෙලවරින් අපි මෙහෙම පාවිච්චි කරොත් යාව ලේසි. ඒ කියන්නේ දැන් කෙලවරින් අල්ලන්න මෙන්න ධරය මෙන්න මම ආයාසය යොදන තැන ආයාස බාහුව වැඩි වෙනවා. ආයාස බාහුව වැඩි වුණාම අඩු ආයාසයක් යොදලා වැඩි භාරයක් මැඩපවත් ගන්න පුළුවන්. අඩු ආයාසයක් යොදලා වැඩි භාරයක්. එතකොට දැන් කතුරේ නම් කෙලවරේ මේක හයි කරලා තියෙනෙත් ඒකමයි. මොකද අඩු ආයාසයක් යොදලා මේ වැඩේ කරන්න. දැන් මෙයාගේ අඩු වෙන කෙලවරෙන් අපි අල්ලන්න ඕනේ. යකඩින් එකක් මෙතනින් අල්ලලා මේක කරලන්න ඕන. ආයාස භාවයෙන් වැඩි කරපුවාම අඩු ආයාසයකින් වැඩි භාරයක් මැඩපවත්වන්න පුළුවන්. මිටියෙන් උනත් මේ වගේ දෙයක් ගලවද්දි මිටිය මෙතනින් අල්ලලා කරකවන්න ගියොත් හරි අමාරුයි. දැන් මිටිය අපි සරලව ගත්තොත් එහෙම ඔය මිටිය අපි මෙහෙම දැන් මිටිය පුරුදු නැති කෙනෙක් මෙතනින් අල්ලනවා. මෙතනින් ඉඳලා මෙතනින් අල්ලනවා. හරි අමාරුයි. ඒතර අපි මෙතනින් අල්ලපුවාම අන්න අර එදන්නුනේ ආයාසය අඩු වෙනවා. ආයාස භාවය දිග වැඩි කරලා යෙදී යුතු ආයාසය අඩු කරන එක තමයි පළමු වර්ගයේ ලීවර විශේෂත්වය. දැන් මේ සීසෝ වුණත් ළමයි දෙන්නෙක් ලොකු ළමයෙකුයි පොඩි එක්කෙනෙකුයි බැලන්ස් කරහැයි. ලොකු එක්කෙනා මුලින් තියලා පොඩි එක්කෙනා ටිකක් ඈතින් ආයාස භාවය වැඩි කරා නම් අර ලොකු එක්කෙනා උස්සලා ගත්ත හැකියි. ඒ නිසා පළමු වර්ගයේ ලීවර ගැන අපි පොඩි සටහනක් ලියා ගන්න ඕනේ. ගන්න පළමු වර්ගයේ ලීවර. හොඳයි. ලියා ගන්න කෙටියෙන් පළමු වර්ගයේ ලීවර ධරය මැදින් පිහිටයි. වගේ උඩ හිස්තනක් තියෙනවා ධරය මැදින් පිහිටයි. හොඳයි. ඇදගන්න බාරය ධරය මැද තියෙන්න බාරය ආයාසය නම් කරගන්න ඉක්මනට. බාරය ධරය ආයාසය නම් කරගන්න. ධරය මැදින් පිහිටයි කියලා ලියලා බාරය ධරය ආයාසය නම් කරගන්න. හරි ඊට කලින් පුතේ පොඩ්ඩක් මට අමතක වුණා ලීවර වර්ග 3 කියලා එහා පිටුවේ තියෙන 8 වෙනි පිටුවේ පොඩි සටහනක්. ඉස්සෙල්ලාම මුලින්ම ලීවර වර්ග 3 ලියාගෙනකො ලීවර වර්ග 3 පළවන වර්ගයේ දෙවන වර්ගයේ තුන්වන වර්ගයේ කියලා එක සටහන් ලියා ගන්න. ලීවර වර්ග 3 කියලා 8 වෙනි පිටුවේ තියෙන ඔයගේ ටියුට් එකේ පළවන වර්ගයේ දෙවන වර්ගයේ සහ තුන්වන වර්ගයේ දැන් ඒක ලියලා කරලා මේ වගුවට ආපුවාම පළවන වර්ගයේ ලීවරයක් කියන්නේ ධරය මැදින් පිහිටයි. උදාහරණ අලවංගුවකින් ගලක් පෙරලීම අලවංගුවකින් ගලක් පෙරලීම අලවංගුවකින් ගලක් පෙරලීම කතුර අඬුව අඬු මිටිය සීසෝ දැන් මේ වගේ පල්ලෙහා පුතේ හිස්තැනක් තියෙන අන්න එතන ලියා ගන්න. ඒ පළවෙනි වර්ගයේ ලීවර විශේෂත්වය ආයාස බාහුවේ දිග වැඩි කර
ආයාස බාහුවේ දිග වැඩි කර අඩු ආයාසයකින් වැඩි භාරයක් එසවීම. අඩු ආයාසයකින් වැඩි භාරයක් එසවීම. අඩු ආයාසයකින් වැඩි භාරයක් එසවීම. හරි. එතන ආයාසය අඩුයි භාරය වැඩි. මේ සටහන යට තුන්වෙනි රූලේ ආයාසය වැඩි, ආයාසය අඩුයි, භාරය වැඩි කියන මෙන්න මේ සංකේතය දාගන්න. ඔයාලා ඉඳ තියෙන විදිහට ආයාසය අඩුයි, භාරය වැඩි. ආයාසය අඩුයි, භාරය වැඩි. right. දැන් අපි යන් දෙවන වර්ගයේ ලීවර ගැන පොඩ්ඩක් කතා කරමු. දෙවන වර්ගයේ ලීවරයක ලක්ෂණය තමයි දැන් පළවන වර්ගයේ ලීවර එක්ක දරය මැදින් තියෙන, දෙවන වර්ගයේ ලීවර භාරය මැදින්, තුන්වන වර්ගයේ ආයාසය. මම කිව්ව පිළිවෙලින් දරය, භාරය, ආයාසය මතක තියාගන්නයි කිව්වේ. එතකොට දැන් භාරය මැදින් තියෙන ලීවර. දැන් බලන්න උදාහරණයක් විදිහට අපි දන්නවා සරලයන් පුතේ මේ ටික ඔයාලා නම් කරන්න ඉස්සෙල්ලා. විනාඩියක් දෙන්නම්. හැබැයි ඔයාලා වීඩියෝ එක ප්ලේ වෙන එක නතර කරලා මේ ටික නම් කරගත්තා නම් හරියද වෙන්නේ. ඔයාලා වීඩියෝ එක ප්ලේ වෙන එක නතර කරගෙන මේක අඳින්න නැත්තම් මට වෙලාව දෙන්න බෑ. ඔයාලා ප්ලේ වෙන එක නතර කරන්න. නතර කරලා ඔයාලා අඳින්න. ඇඳලා ඊට පස්සේ අපි කතා කරමු එතනින් එහාට ඔයාලා ඇඳලා එතනින් පස්සේ වීඩියෝ එක ප්ලේ කරන්න. වෙලාවක් දෙන්න අමාරුයි. හරි උපසටහන් ටික ඔයාලා ඇඳා කියලා හිතනවා මම. ප්ලේ වෙන එක නතර කරලා දැන් ඇඳලා ඊට පස්සේ මම යනවා දෙවන මාර්ගයේ ලීවර වලට. එතකොට දෙවන මාර්ගයේ ලීවර කියන භාරය මැදින් තියෙන ලීවරනේ. එතකොට එතන උදාහරණ ටික අපි ගත්තොත් එහෙනම් මෙන්න මේ ගිරය. දැන් ගිරයේ පුවකේ තමයි අපිට ඕන කරන්නේ කපා ගන්න. ඒක තමයි භාරය. එතකොට බලන්නකො ඒකේ දරය නිශ්චල ලක්ෂය මේ කෙලවරින් තියෙන්නේ. එතකොට අපි යොදන බලය නැත්තම් අපි යොදනු ලබන ආයාසය මෙන්න මෙතනින් තියෙන්නේ. මේ දෙපැත්තෙන් මෙහෙම ඕක කරකවන්නේ. එහෙම නැත්තම් අපි බලය යොදන්නේ. එතකොට මෙතන තමයි ආයාසය තියෙන්නේ. හරි. මෙතන ආයාසය තියෙනවා. අපි ආයාසය උතනින් යොදනවා. දරය මෙතන, භාරය මෙතන. දැන් බලන්න. දරය, භාරය මැද ආයාසය කෙලවරයි. එතකොට මැද භාරයේ තියෙන ඒවා දෙවන වර්ගය. අපි තවත් එකක් ගමු. මෙන්න මේ විල්බරෝව. විල්බරෝවේ ඒ රෝදේ කැරකෙන තැන නිශ්චල ලක්ෂය, අචල ලක්ෂය තියෙනවා. ඒක තමයි ධරය. අපි ගෙනියන බර සිමෙන්ති කොටයක් වෙන්න පුළුවන්, පස් ගොඩක් වෙන්න පුළුවන්. ඒක තමයි භාරය. ඊළඟට අපි යොදන බලය තමයි මේ තියෙන්නේ. මෙතනින් තමයි අපි බලයක් යොදන්නේ. ඒක තමයි ආයාසය. දැන් කවුද මැද ඉන්නේ? මැද භාරය. භාරය මැද ඉන්නවා. භාරය මැද ඉන්නකොට ආයාසයේ දරේ දෙපැත්තේ ඉන්නවා. එහෙනම් මැද භාරය දෙවන වර්ගය. එහෙනම් එකක් ගිරය, දෙවෙනි එක තමයි මෙන්න මේ විල්බර. තුන්වන වර්ගයේ තමයි දැන් අපි ගත්ත තවත් උදාහරණයක් තමයි මෙන්න මේ අපි බෝතල් මූඩි කඩන ඕපනරයක් කියන එක. මෙතන මූඩියට මෙතනින් කෙලවරින් සම්බන්ධ වෙනවා. මූඩියේ හිස උඩ මෙන්න මෙතන මැද එක අග්‍රයක් හිටිනවා. අපි මේවා පහළ නෙමෙයි පුතේ උස්සන්නේ උඩට. උඩට මෙහෙම චලනය කරනවා. එතකොට අපි ආයාසය දෙන්නේ ඔතෙන්ට. ආයාසය දෙනකොට මෙතනින් තමයි ඇත්තට මේ භාරය ක්‍රියා කරන්නේ. දරය තියෙන්නේ මේ මූඩියේ මැද. මෙන්න මේ මූඩියේ මැද හිල් වෙන තැනක් තියෙනවා. කියන්නේ එබෙන තැන. ආන් එතන තමයි දරය තියෙන්නේ. දරය, භාරය, ආයාසය. එතකොට බලන්න දැන් දරය හරි, භාරය හරි, ආයාසය හරි. එහෙනම් දරය කෙලවරකි. භාරය මැද දෙවන මාර්ගයේ ලීවර. දැන් දෙවන මාර්ගයේ ලීවර එක ඔය හැම එකේම වලට පේනවා. හැබැයි පොදුවේ ගත්තාම දරේ ඉඳන් ආයාසයට තියෙන දුර ආයාස බාහුව භාර බාහුවට වැඩි. මේ ආයාස බාහුව භාර බාහුවට වැඩි. මේ ආයාස බාහුව භාර බාහුවට වැඩි. එතකොට මේ ආයාස බාහුව භාර බාහුවට වැඩි වෙනවා කියන්නේ අනිවාර්යෙන් යෙදී යුතු ආයාසය අඩු වෙනවා. අනිවාර්යෙන් ආයාසය අඩුයි. ආයාසය අඩුයි භාරය වැඩි. ආයාසය අඩුයි භාරය වැඩි. එතකොට මේ දෙවන වර්ගයේ ලීවර විල්බරක්කේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අඟුරු ගිරේ වෙන්න පුළුවන්. නැත්නම් මේ බෝතල් මූඩි කඩනේ වෙන්න පුළුවන්. ඔය හැම එකක්ම යොදාගන්නේ අඩු ආයාසයකින් වැඩි භාරයක් මැඩපවත්වන්නනේ. හිතන්නකො මේ විල්බරක්කේ කිලෝ 500ක නැත්නම් නිව්ටන් 500ක අපි බරක් ගෙන අපි දැන් සිමෙන්ති කොටයක් නිව්ටන් 500යි. ඒක ගෙනියනවා. ගෙනියද්දි අතින් මෙහෙම උස්සන් ගන්න ගියොත් නිව්ටන් 500 බරම අපිට දැනෙනවා. නමුත් මෙයා විල්බරක් වෙන දාලා මේ ආයාස දපු ගමන් ආයාස බාහුව දිග වැඩි, භාර බාහුව කෙටි, යෙදීතු ආයාසය අඩු වෙනවා. ඒත් තව මේ කෙලවරට ගන්න පුළුවන් නම් දරේ ඉඳන් ආයාසය තියෙන දුර තව වැඩි වෙනවා.
තව වැඩි වෙනවා කියන්නේ පුතේ අර මෙතන වගේම තමයි යෙදී යුතු ආයාසය අඩු වෙනවා. එහෙනම් ආයාස භාග දිග කොහොමදත් වැඩි? ඒ නිසා යෙදී යුතු ආයාසය අඩුයි. බාරේ වැඩ පවත්වන්න පුළුවන්. දෙවන වර්ගයේ ලීවර හොඳයි මාතෘකාව යටතේ ලියාගන්න. පළවෙනි තැන බාරේ මැදින් පිහිටයි. බාරේ මැදින් පිහිටයි. right. මේක අඳ ගන්න දරය බාරය ආයාසය කියලා ලියා ගන්න. ඇඳලා තියෙන්නේ දරය බාරය ආයාසය නම් කරගන්න. බාරය මැදින් පිහිටයි කියලා දරය බාරය ආයාසය නම් කරගන්න. උදාහරණ ගිරය විල්බැරෝව බෝතල් මූඩි කඩනය. ගිරය විල්බැරෝව බෝතල් මූඩි කඩනය. හරි පුතේ. දැන් ඉක්මනින් මේ ටික නම් කරගන්නකො. බාරයේ මැද දෙවන වර්ගය. right. ඉක්මන නම් කරගන්න උදාහරණ ටික ලියලා ඉක්මන නම් කරගන්න. මම නම් කරන්න වලට නැවත සැරයක් කියනවා. කාලෙ දෙන්නේ නැහැ. ඔයාලා වීඩියෝ එක ප්ලේ එක නතර කරගෙන මේ රූප ටික නම් කරගන්න ඉක්මනට. හරි. ඔයාලා මම හිතන්නේ නම් කරගන්න ඇති කියලා හිතෙනවා. දැන් අපි ඒක යටින් ලියාගමු අඩු ආයාසයකින් වැඩි භාරයක් මැඩ පවත්වයි. ඒ දෙවෙනි වර්ගයේ ලියවර ලක්ෂණය තමයි අඩු ආයාසයකින් වැඩි භාරයක් මැඩ පවත්වයි. එතකොට පුතේ ආයාසය අඩුයි භාරය වැඩි. ආයාසයේ පැත්තට අඩු ලකුණ භාරයේ පැත්තට වැඩි ලකුණ එන්න පල්ලෙහින් මේකත් ලියා ගන්න. ඉඩ තියෙනවනේ. අඩු ආයාසයකින් වැඩි භාරයක් මැඩ පවත්වයි. ආයාසය අඩුයි භාරය වැඩි. හොඳයි. දැන් මේ සටහන් ටික ඔයාලා අඳ ගන්න ඇති. උඩ ඇඳලා නැත්නම් නැවත සැරයක් කියනවා. වීඩියෝ එක ප්ලේ වෙන එක නතර කරලා මේක ඇඳගෙන ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරන්න. මාත් එක්කම සටහන යන්න. right. යන් තුන්වන වර්ගයේ ලීවර වලට. දැන් තුන්වන වර්ගයේ ලීවර කියන්නේ දැන් මම කිව්ව මතක තියාගන්න කෙටි ක්‍රමය. මැද තියෙන එක්කෙනා අනුව තමයි ලීවරය තීරණය වෙන්නේ. දරය භාරය ආයාසයේ පිළිවෙලින් මතක තියාගන්න. දරය මැද නම් පළවන වර්ගයේ, භාරය මැද නම් දෙවන වර්ගයේ, ආයාසය මැද නම් තුන්වන වර්ගයේ. දරය මැදට ආපු ගමන් භාරය ආයාසයේ දෙපැත්තට නම් පළවන වර්ගයේ. භාරය මැදට ආපු ගමන් දරය කොහේ හරි පැත්තට මෙහෙට හරි යනවා. ආයාසය අනිත් පැත්තට යනවා. තුන්වන වර්ගයේ ලීවරේ ආයාසයේ මැද ඊට පස්සේ දරයයි භාරයයි අනිත් දෙපැත්තට යනවා. ඉතින් තුන්වන වර්ගයේ ලීවර වලට උදාහරණ ටිකක් මේ තියෙන්නේ. දැන් එකක් තමයි මේ බිලී පිත්තකින් මාළු බාන එක. ඊළඟට මේ තියෙන ඩැහි අඬුවක් නැත්නම් කේක් කලන අඬුවත් ඔක ඩැහි අඬුවක්ම තමයි. ඊළඟට ඉදල කොස්ස සවල වගේ ඒවා මේගොල්ලන්ට ගන්න පුළුවන් වෙනවා. අපි බලමු මේකේ කොහොමද වෙන්නේ කියලා. දැන් බලන්නකො මේ බිලී පිත්තකේදී මාළුවනේ බර ඒක බාරය. හැබැයි බිලී පිත්තක් ගන්න නැහැ මේ වගේ සිමෙන්ති කොටයක් උස්සන්න. බිලී පිත්තේ සිමෙන්ති කොට උස්සන්න බෑ දෙකට කඩලා යනවා. සිමෙන්ති කොටේ උස්සන්න වගේ නෙමෙයි පොඩි බර උසවන්න හැබැයි වැඩි දුරක් චලනය කරන්න. එතන ලොකු ආයාසයක් යදන්නේ නැහැ. ආයාසයේ මැදාත ඉස්සරහට. දරය අපේ අත ළඟ තියෙනවා. මම පෙන්නන්නම් ඒක. දැන් කේක් වලත් ලොකු කේක් කෑල්ලක් නෙවෙයි මේ කිලෝ ගණන් වල කේක් අල්ලන්නේ ඩැහි අඬුවකින්. එතකොට එතන තමයි බාරය. බාරය අඩුයි. ආයාසය වැඩි. මේ තියෙන්නේ ආයාසය. මෙතන නිශ්චල ලක්ෂයක් තියෙනවා. ඒක තමයි දරය. ඒතර මෙතන දරය ආයාසයේ මැද. ඊළඟට අපි ගත්තොත් එහෙම මෙන්න මේ අතු ගාන. අතු ගානකට පුතේ අත ගාව තියෙන අත මෙහෙම නිශ්චලව තියාගෙන තමයි මේ චලනය කරන්න. අර දන්නවා. දැන් මේක නම් ඉඳලා මෙහෙම මෙතන තියාගෙන මෙහෙම තමයි අතු ගන්න. එතකොට මෙතන දරය. මෙතන ආයාසය. යට තියෙනවා තමයි ආයාසය. එතන මැද ආයාසය. එතකොට වෙන්න දරය මැද ආයාසය යට කුණු ගොඩනේ ඉතින් බාරේ ඔන්න බාරේ. එතකොට දැන් මේකේ පළවන වර්ගයේ දෙවන වර්ගයේ තුන්වන වර්ගයේ ලීවරේ මැද ආයාසය නම් තුන්වන වර්ගය. right. එහෙනම් තුන්වන වර්ගයේ ලීවර වල සටහන ලියා ගන්න. ආයාසය මැදින් පිහිටයි. හොඳයි ඔයාලගේ රූප සටහනේ දරය, ආයාසය, භාරය නම් කරගන්න. හරි උදාහරණයක් විදිහට පුතේ බලමුකෝ දැන් මේ පිළිපිත්තක් කියලා දන්නකො මේ පිළිපිත්තක් නෙමෙයි නිකන් ලියක්. පිළිපිත්තක් කියලා දන්නකො දැන් එතකොට දැන් මෙතනින් තමයි අත තියෙන්නේ. මෙතන තමයි දරය එතකොට මෙහෙම උස්සනවා. දැන් ආයාසයෙන් මම චුට්ට දුරයි උස්සනවා පේනවනේ.
මේ අත ආයාසය. ඒ ආයාසය බොහොම ටික දුරක් ඉස්සෙනවා. දරය නිශ්චලයි. මෙතන නිශ්චලයි. ආයාසය චුට්ට දුරක් ඉස්සෙනවා. හැබැයි බලන්න කෙලවර බාරේ ලොකු දුරක් චලනය වෙනවා. දැන් මම මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට අර කෙලවර හරිය මේ වගේ දුරක් යනවා. එයා ලොකු විස්ථාපනයක් වෙනවා. ආයාසයේ පොඩි දුරක් යනකොට බාරේ ලොකු දුරක් චලනය වෙනවා. මාළුව උල්ට මිස්සිලා එනවා. ඇත්තටම මේ ලීවර භාවිත කරන්නේ අඩු ආයාසයකින් වැඩි භාරයක් ඔසවන්නේ. මම අර කිව්වේ සිමෙන්ති කොටයක් උස්සන්න බෑනේ මේ වගේ බිලිපිටක් දාලා. ඒකට පිළිබරක් ගන්න. හැබැයි මේකෙත් ප්‍රයෝජනයක් තියෙනවා. වැඩි ආයාසයක් යෙදුවට පාඩු නෑ. භාරය වැඩි දුරක් චලනය වෙනවා. මොකද ඒක ඔයාලට පේන ආයාස බාහුව අඩුයි මේ. ආයාස බාහුව කෙටි. ආයාස බාහුවටදී භාර බාහුව දිගයි මේ. භාරයේද දරෙන්නේ මයින්නේ. මැනීම් කරන්නේ දරෙන්. දුර වැඩි දුර අඩු. ඒ නිසා මේකේ හැබැයි ආයාසය වැඩියෙන් ගන්න වෙනවා. උනාට ආයාසය අඩු දුරක් චලනය වෙනකොට භාරය වැඩි දුරක් චලනය වෙනවා. හරි. දැන් ඔයාලා මේකේ සටහන ලියාගමු. ඔයාලා මේ රූප සටහන අඳින්න ඔයාලා වීඩියෝ එක ප්ලේ එක නතර කරලා උදාහරණ තුන දැන් මම කිව්වා. ලියන්න උදාහරණ ලියලා නැත්තම් බිලිපිත්ත දැහි අඬුව කොස්ස අයිදල ලියන්නත් ඕනේ කොස්ස සවල බිලිපිත්ත දැහි අඬුව කොස්ස සවල ඒ වගේ උදාහරණ ටිකක් ලියලා මේකේ දරේ වාරය ආයාසයෙන් නම් කරගන්න. ඒ නම් කරන්න මම වෙලාව දෙන්නේ නැහැ. ඔයාලා වීඩියෝ එක ප්ලේ එක නතර කරලා මේ රූප ඇඳලා තියෙන්නේ දෙකක් ඇඳලා තියෙන්නේ මේකත් ඇඳගෙන රූප තුන ඇඳගෙන දරය ආයාසයේ මැද තුන්වන වර්ගයේ ලක්ෂණ ඇඳගන්න ඒක. ඇඳගෙන ඔයාලා ප්ලේ එක නතර කරලා මම හිතන්නේ අඳින්නද කියලා දැන් ඇඳලා යටින් ලියාගන්න මෙහෙම. ආයාසය අඩු දුරක් චලනය කර භාරය වැඩි දුරක් චලනය කිරීම සඳහා මෙම ලීවර යොදාගනි. නැත්නම් යොදාගනි කියන්නේ මෙම ලීවර වන්න යොදාගනි. මෙම ලීවර යොදාගන්න. right. දැන් උදාහරණයක් විදිහට ගත්තාම මෙතන අනිවාර්යෙන් ආයාසය වැඩි පුතේ. ආයාසය වැඩි භාරය අඩුයි. හොඳයි. ආයාසය අඩු දුරක් චලනය කර භාරය වැඩි දුරක් චලනය කරන්න යොදා ගන්නවා කියලා ලියලා ආයාසය වැඩි භාරය අඩුයි කියලා යටම උරේ ලියාගන්න. හරි පුතේ දැන් අපි ඔයාලා මේ සටහන අදින්නද කියලා මම හිතනවා මම ඒ නිසා මකනවා. දැන් අපිට ගිය සතියේ ඉගෙනගත්ත ලීවරයක කොටස් ටික ලීවරයක යාන්ත්‍රවාසී ප්‍රවේග අනුපාතයේ කාර්යක්ෂමතාව අන්නේ වචන ටික නැවත සැරයක් චුට්ටක් මතක් කරන්න යන්නේ. හොඳයි. දැන් චුට්ටක් බලන්නකො මේ පැත්ත බලා ගන්නකො. අපි දැන් මේ සරල ලීවරයක් විදිහට මෙයාම ගමුකො මේ ලේසි වෙක් කෙනානේ මෙයා. ඔන්න යාගේ භාරය අපි දන්නවා මෙතන තමා තියෙන්නේ. මෙතන තමා දරය තියෙන්නේ. අපි මෙතන තමා පුතේ ආයාසය යොදන්නේ. එතකොට ඔයාලා දන්නවා දැන් මේ මෙතන ඉඳන් මේ භාරය ඉඳන් මෙතෙන්ට තියෙන දුර A ඉඳන් B වලට තියෙන දුර අපි කියනවා භාර බාහුව. එතන ඉඳන් C වලට තියෙන දුර ආයාස බාහුව. දැන් ඊළඟට අපි වැදගත් දෙයක් කතා කළා ඕකේ. ඒ තමයි යාන්ත්‍ර වාසිය. දැන් මේ සමීකරණ ටික ඔයාලට හොඳට මතක තියෙන්න ඕනේ. මොකද්ද පළවෙනි එක යාන්ත්‍ර වාසිය සමානයි භාරයේ බෙදීම ආයාසය. යාන්ත්‍ර වාසිය සමානයි මම කෙටියෙන් ලියන්නම්. මේවා මතක තියෙන්න ඕන නිසා ආය සැරයක් මේ දෙවනුව මතක් කරගන්න. මොකද දැන් ගණන් ටික හදන්න යන්නේ. යාන්ත්‍ර වාසිය සමානයි භාරයේ බෙදීම ආයාසය. අපි කතා කළේ භාරය L ආයාසය E. එතකොට L බෙදීම E කියලා හරි කොහොම හරි මේ දෙක එකක් මතක තියාගන්න වෙයි. දෙවෙනි එක තමයි පුතේ ප්‍රවේග අනුපාතය. ප්‍රවේග අනුපාතය කියන්නේ චලනයක්. එතකොට ප්‍රවේග අනුපාතය කියන්නේ දැන් අපි යම් දුරක් ආයාසය චලනය කරනවා. මෙතන ඉඳන් මෙතෙන්ට. එතකොට මේ භාරයත් යම් දුරක් යනවා. එතකොට මෙන්න මේ ආයාසයේ චලන දුරක් තියෙනවා. ඒකට සාපේක්ෂව භාරය යම් දුරක් චලනය වෙනවා.
ඒ නිසා අපි ප්‍රවේග අනුපාතය කියන්නේ ආයාසයේ සිදු කළ විස්ථාපනය. ආයාසයේ සිදු කළ විස්ථාපනය බෙදීම භාරයේ සිදු කළ විස්ථාපනය. ඕකෙදි අපි සංකේත ගත්තේ අත්තරම් භාරයේ සිදු කළ විස්ථාපනයයි ආයාසයේ සිදු කළ විස්ථාපනය ගත්තේ සංකේත දෙක ගත්තේ AB කියලා. ඒ සංකේත දෙක මම කියන්න. මේ ආයාසයේ සිදු කළ විස්ථාපනය. මෙතන ඉඳන් මෙතෙන්ට ගියා. ඒක A. ආයාසයේ සිදු කළ විස්ථාපනය. භාරය. මේ භාරය L. භාරයේ සිදු කළ විස්ථාපනය B කියලා ගත්තේ. එතකොට A බෙදීම B නැත්නම් ආයාසයේ සිදු කළ විස්ථාපනයේ බෙදීම භාරයේ සිදු කළ විස්ථාපනයේ ප්‍රවේග අනුපාතය. තුන්වෙනි එක අපි කතා කළා ප්‍රධාන කාර්ය. ප්‍රධානය කරන කාර්ය. අපි ප්‍රධානය කරන්නේ පුතේ හැම වෙලේම ආයාසයෙන්. මේ ආයාසයේ E. ආයාසයේ වැඩි කිරීම ආයාසයේ සිදු කළ විස්ථාපනය. දැන් භාරයේ බෙදීම ආයාසයේ සිදු කළ විස්ථාපනයේදී භාරයේ සිදු කළ විස්ථාපනයේ ඒකම ප්‍රධාන කාර්ය කියන්නේ ආයාසයේ වැඩි කිරීම ආයාසයේ සිදු කළ විස්ථාපනය. දැන් පුතේ මේ දෙකටම ඒකක නැහැ කිව්වා. මොකද නිව්ටන් කැපෙනවා මීටර කැපෙනවා. හැබැයි මේකට ඒකයක් තියෙනවා ජූල්. ඒතකොට ප්‍රධානය කරන්නේ කවුද? ප්‍රධානය කරන්නේ ආයාසය. ආයාසයේ වැඩි කිරීම ආයාසයේ සිදු කළ විස්ථාපනය. ඊළඟට අපිට ආපස්සර ප්‍රයෝජනවත් වෙන කාර්යය තමයි ප්‍රතිදානය කියන්නේ. අපිට ලැබෙන එක. ප්‍රතිදාන කාර්ය කියන්නේ භාරය. අපි භාරය L කියලානේ ගත්තේ. භාරය වැඩි කිරීම භාරයේ සිදු කළ විස්ථාපනය. මෙයා මෙතෙන්ට ගියා. භාරයේ සිදු කළ විස්ථාපනය. ඒතර ප්‍රධාන කාර්ය කියන්නේ ආයාසය වැඩි කිරීම ආයාසයේ සිදු කළ විස්ථාපනය. අපි යොදන ආයාසය සිදු කළ විස්ථාපනය. ප්‍රතිදානය කියන්නේ අපිට ලැබෙන්නේ භාරය. භාරය වැඩි කිරීම භාරයේ සිදු කළ විස්ථාපනය. ඊළඟට වචන දෙකක් ආව පුතේ කාර්යක්ෂමතාවයේ පිළිබඳව වචන දෙක. කාර්යක්ෂමතාවයේ සොයන්න ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද මේ කාර්යක්ෂමතාවය වල ප්‍රධාන ක්‍රමය? ඇත්තටම යන්ත්‍රයක කාර්යක්ෂමතාවය කියලා කියන්නේ අපි යන්ත්‍රයට ප්‍රදාන කළ කාර්යයක් තියෙනවා. ඒ ප්‍රදාන කාර්යයි අපිට ප්‍රතිදානය අපිට දෙන කාර්යයි. අපි ප්‍රදානය කරන්නේ ආයසරයක් කොට ආයාසය. ආයාසය සිදු කළ විස්ථාපනය ප්‍රදාන කාර්යය. ප්‍රතිදාන භාරයේ වැඩි කිරීම භාරයේ සිදු කළ විස්ථාපනය. මේ දෙක අතර ප්‍රතිශතය. එතකොට කාර්යක්ෂමතාවය කියන්නේ ප්‍රධාන කාර්යයත් ප්‍රතිදාන කාර්යයත් අතර අනුපාතයේ ප්‍රතිශතය. ඊළඟ එක කාර්යක්ෂමතාවයේ ඕක සුළු කරලා ගත්තාම කාර්යක්ෂමතාව සමානයි යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය වැඩි කිරීම 100. මොකද්ද යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය වැඩි කිරීම 100. ප්‍රතිශතයක් විදිහට තමයි කාර්යක්ෂමතාවය එන්නේ. එතකොට දැන් ඔයාලට මේකේ සමීකරණ 6ක් තියෙනවා. මොකද්ද සමීකරණ 6? එකක් තමයි යාන්ත්‍ර වාසිය සමානයි භාරයේ බෙදීම ආයාසය. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි ප්‍රවේග අනුපාතයේ සමානයි ආයාසයේ සිදු කළ විස්ථාපනයේ බෙදීම භාරයේ සිදු කළ විස්ථාපනය. තුන්වෙනි එක තමයි ප්‍රධාන කාර්ය සමානයි ආයාසය වැඩි කිරීම ආයාසයේ සිදු කළ විස්ථාපනය. ප්‍රතිදාන කාර්ය සමානයි භාරය වැඩි කිරීම භාරයේ සිදු කළ විස්ථාපනය. කාර්යක්ෂමතාවයේ සමානයි ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රධාන කාර්ය වැඩි කිරීම 100 හෝ යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය වැඩි කිරීම 100. දැන් පුතේ සමීකරණ ටික ගිය සතියේ මම ඉගෙනුවා හොඳටම. උගන්ලා දැන් කලින් පළවෙනි කොටසේ මේක උගන්වලා මේ සමීකරණ ගත්ත විදිය කියලා දුන්නා. අද දැන් අපි මේවයි ගණන් ටික හදන හින්දා විතරයි මතක් කරේ. හොඳයි මම ඔයාලට අභ්‍යාස ටික කරන්නයි කියලා කිව්වා. අපේ පැවරුමේ පිටු අංක 9 අභ්‍යාස ප්‍රශ්න තියෙනවා කීපයක්. ඒ ප්‍රශ්න 3-4 අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. ඔයාලා හදලා කියලා විශ්වාසයෙන් මම ගණන් ටික හදන්නේ. හැබැයි හදලා නැත්නම් පුතේ වැඩක් නෑ හදලා කරලා. හොඳයි. අපි එහෙනම් ඒ ගණන් ටික හදන්න යන් මුලින්ම පළවෙනි ගාන බලමු. හරි පුතේ දැන් අපි පළවෙනි ගාන ඉඳන් හදන්න යන්. පළවෙනි ගාන වල හදන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ ගානේ කියනවා මේ මෙහෙම. කිලෝග්‍රෑම් 1500 ගල් කැටයක්. ඒ කියන්නේ භාරය 1500යි කියන එක. නිව්ටන් 500ක ආයාසයක් යොදලා එතන 500 කරගන්න 500 දාලා තියෙනවා. 500 ආයාසය 500යි. යොදලා චලනය වෙනවා. ඊළඟට කියනවා ආයාසය මීටර 4ක් චලනය වෙනකොට ඒ කියන්නේ ආයාසයේ සිදු කළ විස්ථාපනයේ ආයාසයේ මීටර 4ක් යනවා කියන්නේ මේ මෙතන ඉඳන් මෙතෙන්ට මීටර 4ක් යනවා අපි හිතමුකෝ. භාරය මීටරයක් යනවා. ඔන්න භාරයේ සිදු කළ විස්ථාපනයේ මීටරය. දැන් ගණන් ටික දීලා අහනවා පළවෙනි එකේදී යාන්ත්‍ර වාසිය. දැන් මේ ගණන් ටික හදද්දී මුල ඉඳන්ම මම කියන්නේ පුතේ ඔයාලා මේ සමීකරණය ලියන්න ඕනේ. ඇයි මේ සමීකරණය ලියන්නේ? ගානේ ගානට සමීකරණ ලියන්න මම මේ ලියලා තියෙන්නේ ඒක යාන්ත්‍ර වාසිය කියන්නේ භාරයේ බෙදීම ආයාසය ලියන්න ඕනේ. විභාගේ ඒකටත් ලකුණක් හම්බ වෙනවා.
ඊළඟට ආයාසය දැන් ආදේශ කිරීම. භාරය ආදේශ කිරීම කරනවා. භාරය 1500යි නිව්ටන්, ආයාසය 500යි නිව්ටන්. දැන් ඒකක නැති වෙන්නේ නිව්ටන් කැපිලානේ. එතකොට උත්තරේ එනවා 500 ඒව 3යි. අන්න උත්තරේ 3යි. එතකොට සමීකරණය ලියන්න ඕනේ භාරය බෙදීම ආයාසය. මම ලේසියට ඉඩමදින්ද එල් බෙදීම මේ කියලා ලිව්වා. ඊළඟට ඒකකයක් නැතුව උත්තරේ අංක 3 තියෙන්න ඕනේ. දෙවැනි ගාණෙන් අහනවා ප්‍රවේග අනුපාතය කීයද? ප්‍රවේග අනුපාතය කියන්නේ ආයාසයේ සිදු කළ විස්ථාපනය. මෙතනින් ආයාසය දන්නේ. ආයාසය මීටර 4ක් යනකොට L භාරය මීටර 1ක් යනවා. ආයාසයේ සිදු කළ විස්ථාපනයේ බෙදීම භාරයේ සිදු කළ විස්ථාපනය කියලා පුතේ සමීකරණය ලියන්න ඕනේ. එතකොට ළමයි ප්‍රවේග අනුපාතය සමානයි ආයාසයේ සිදු කළ විස්ථාපනයේ බෙදීම භාරයේ සිදු කළ විස්ථාපනයේ සමීකරණය ලිවිය යුතුමයි. සිදු කළ විස්ථාපනයේ ආයාසයේ 4ක් යනකොට භාරය 1ක් යනවා කියනවා. උත්තරය 4යි. ඒකක නැත්තේ මීටර 4යි මීටර 4යි ගියාම මීටර කැපෙනවා. තුන්වෙනි ගාණෙන් කියනවා කාර්යක්ෂමතාවය කීයද කියලා. ඉතින් කාර්යක්ෂමතාවය හොයන්න දැන් අපි හෙව්ව යාන්ත්‍ර වාසියේ ප්‍රවේග අනුපාතය දෙකම කාර්යක්ෂමතාවය හොයන ක්‍රම දෙකක් තියෙනවානේ. අපේ සමීකරණේ මෙතෙන්ට ගැලපෙන්නේ යාන්ත්‍ර වාසියේ ප්‍රවේග අනුපාතය හොයන හින්දා යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය වැඩි කිරීම 100. ප්‍රධාන ප්‍රතිදාන කාර්ය ඒක හරියන්නේ නැහැ මෙතෙන්ට. එතකොට පුතේ යාන්ත්‍ර වාසිය 3යි. ප්‍රවේග අනුපාතය 4යි. වැඩි කිරීම 100. උත්තරේ එන්නේ 175යි. ඊළඟ ගාන අංක 4 ප්‍රධාන කාර්යයේ ප්‍රතිදාන කාර්යය. ප්‍රධාන කාර්ය. නැවතත් ප්‍රධාන කාර්ය සමීකරණය ලියන්න ඕනේ. ප්‍රධාන කාර්ය කියන්නේ අපි යොදන ආයාසයේ වැඩි කිරීම මේ ආයාසයේ සිදු කළ විස්ථාපනය අපි සංකේත ගන්න ලේසියට. ඔයාලා සංකේත නැතුව ලියන්න. ප්‍රධාන කාර්ය සමානයි ආයාසයේ වැඩි කිරීම ආයාස සිදු කළ විස්ථාපනය කියලා ලියන්න ඕනේ පුතේ වචන වලින්. එතකොට ඒක විභාගෙදී ඒ ගානේ උත්තරේ වැරදුනත් ඒකට ලකුණක් හරි හම්බ වෙනවා. ප්‍රධාන කාර්ය සමානයි ආයාසයේ 4යි ආයාසයේ සිදු කළ විස්ථාපනය වැරදුනා. ආයාසයේ 500යි ආයාසයේ සිදු කළ විස්ථාපනයේ 4. එතකොට උත්තරේ පුතේ එනවා 2000. එතකොට අන්න ඒකට ඒකකයක් තියෙනවා. ඒ ඒකකේ දාන්න ඕනේ. භෞතික විද්‍යා ගැටලු නෙමෙයි. ඒකක වැදගත්. ඒකක නැති ඒවට දාන්න යන්නේ නැහැ. මේක ඒකකේ ජූල්. ඒතර බලන්න ඔයාලගේ ගණන් ටික දැන් හරියද කියලා තව එක ගණනක් තියෙනවා. ඒකත් හදලා මම පොඩි වෙලාවක් දෙන්නම් ඔයාලට වැරදි බලා ගන්න. ඒතර අංක 5. ළමයි දැන් ප්‍රතිදාන කාර්ය අහන්නේ අපි ප්‍රදානය කරන එකයි ප්‍රතිදාන කරන එකයි මතක තියාගන්න මෙහෙමනේ. අපි ප්‍රදානය කරනවා කියන්නේ ළමයි අපි ආයාසය ගන්න. ඒතර ආයාසය වැඩි කිරීම ආයාසය සිදු කළ විස්ථාපනය මුකුත් නැහැ. අපි ප්‍රදානය කරන්නේ ආයාසයෙන් ආයාසය වැඩි කිරීම ආයාසය සිදු කළ විස්ථාපනය 2000යි. ප්‍රතිදාන අපට ලැබෙන්නේ භාරය. එතකොට පුතේ භාරය වැඩි කිරීම භාරය සිදු කළ විස්ථාපනය මම මේ දුර B කියලා ගන්නම්කෝ භාරය සිදු කළ විස්ථාපනය. භාරය නිව්ටන් 1500යි භාරය සිදු කළ විස්ථාපනය මීටර 1යි උත්තරය 1500යි ජූල්. එතකොට දැන් ඔන්න ඔයාලට ඔය ගණන් ටික ඔය එකේ අහන ගණන් ටික ඔක්කොම හැදුවා. ඒතර හදපුවාම ඒකේ අඩුපාඩු තියෙනවා නම් ඔයාලා වීඩියෝ එක ක්‍රේව එක නතර කරලා දැන් මේ ගණන් ටික හදාගන්න. තව ඔකේ පොඩි දෙයක් කියන්න තියෙනවා. හොඳයි ඉස්සෙල්ලාම පළවෙනි ගණන් දෙක මෙතනින් මම හදාගන්න මකනවා. ඔයාලා වීඩියෝ එක ප්ලේ වෙන එක නතර කරලා ඔක්කොම ටික ලියා ගන්න. අපි පළවෙනි ගණන් දෙක මකන්නේ මේකයි දැන්. කාර්යක්ෂමතාව ගැන තව ක්‍රමයක් කිව්වනේ. මොකද්ද කාර්යක්ෂමතාව ගැන අනිත් ක්‍රමය? ඇත්තටම කාර්යක්ෂමතාව කියන්නේ අපි කොච්චරක් ප්‍රදානය කරනවද කාර්යයක්. යන්ත්‍රයට අපි කොච්චරක් දෙනවද? හරිද? අපිට යන්ත්‍රය කොච්චරක් දෙනවද? අපිට යන්ත්‍රය කොච්චරක් දෙනවද කියන එක තමයි ප්‍රතිදාන කියන්නේ. එතකොට ප්‍රදාන කාර්ය ප්‍රතිදාන කාර්ය වැඩි කිරීම 100 තමයි මූලික දේ. ප්‍රදාන කාර්ය මෙතන 2000. ප්‍රතිදාන කාර්ය 1500. වැඩි කිරීම 100. දැන් බලන්නකො පුතේ මේ බිංදු දෙකකට මේ බිංදු දෙකක් කැපෙනවා මේ බිංදුවකට මේ බිංදුවක් කැපෙනවා. මෙතන දෙවරක් 15ට 7.5යි. 7.5 ඒවා 10ක් කියන්නේ ඔන්න බලන්න 175ක් වෙනවා. මම කියන්නේ මේක වань හදන්න කියලා නෑ මේ ක්‍රමේ. මේක මම නිකන් අමතර ගාණක් විදියට දුන්නේ. ඕක හදන්න කියලා නෑ. නමුත් 175 එනවා. මොකද අපි යන්ත්‍රයේ කොයි විදිහකට ගැව්වත් කාර්යක්ෂමතාවයේ යාන්ත්‍ර වාසියේදී ප්‍රවේග අනුපාතයවත් 175යි.
කාර්යක්ෂමතාව ප්‍රධාන වැඩි කිරීම 100 කියලා ගත්තත් 175යි. මොකද දැන් මේ දෙක හෙව්ව නිසා මම හදලා පෙන්නුවේ. හොඳයි. ඔයාලගේ දැන් අඩුපාඩු ටික ඉක්මනින් සම්පූර්ණ කරගන්න උතනින් එහාට දෙවෙනි ගාන හදන්න තියෙනවා. හරි මම ඔයාලට වීඩියෝ එක ප්ලේ වෙන එක නතර කරලා තමයි පුතේ හැම වෙලේම හදන්න කියන්නේ. මොකද එහෙම නැත්තම් කාලේ නාස්ති වෙන හින්දා. හරි. දැන් පුතේ අපි දෙවෙනි ගාන බලන්නකො. දෙවෙනි ගානේ තියෙන්නේ විල්බරෝවක්. විල්බරෝවක් කියන්නේ දෙවන වර්ගයේ දීවරයක්නේ. බාරය මැද තියෙන්නේ. හරි 1000යි ආයාසය 250යි. එතකොට කියනවා බාරය මීටර 0.5ක් ඔසවන්න. මම නිකන් ඉලක්කමක් දෙනවා 0.5යි. මෙයා මීටර 3ක් යනවා ආයාසය. එතකොට දැන් මේකේ පළවෙනි ගාන තමයි යාන්ත්‍ර වාසිය. නැවතත් අර සමීකරණය මන් ලියනවා. යාන්ත්‍ර වාසිය සමාන බාරය බෙදීම ආයාසය. බලන්න පුතේ බාරය 1000යි බෙදීම ආයාසය 250යි. උත්තරය ඒකටයක් නැහැ 4යි. මොකද දැන් ඉස්සෙල්ලාම මම කියන්නේ නැහැ නිව්ටන් කැපෙනවා. දැන් එතකොට ඔන්න ආයසරයක් කියන්නම් බාරය 1000යි. හරි 1000 දැම්මා. ආයාසය 250 දැම්ම උත්තරේ 4යි. දෙවෙනි ගානේ ආයාසය සිදු කළ විස්ථාපනය සහ බාරය සිදු කළ විස්ථාපනය අතර අනුපාතය තමයි ප්‍රවේග අනුපාතය කියන්නේ. එතනදී කියනවා ආයාසය මීටර 3ක් යනවලු බාරය 0.5ක් යවන්න. බාරය 0.5ක් ඉහළ ඔසවන්න ආයාසය මීටර 3ක් යනවා. දැන් දෙන්නා මීටර නිසා එකක් කැපෙනවා ඒකකයක් නැහැ. එතකොට 3 බෙදීම 0.5යි කියනවා බෙදලා බලන්න 6යි. බලන්න දාන්නවා බෙදන්න. මේ දශම ස්ථාන නැති වුණාම මෙතන 30 වෙනවා. දශම ස්ථාන නැති වුණාම 30 5න් බෙදෙනවා. 5න් බෙදුණා කියන්නේ 6යි. එහෙම නැත්නම් 3 බෙදීම 0.5 කියන්නේ ඒකකයක් නැහැ උත්තරේ 6යි. ඊළඟ ගාන බලන්න. ප්‍රධාන කාර්යය. අපි ප්‍රදානය කරන්නේ ආයාසයෙන්. ආයාසය සිදු කළ විස්ථාපනය ගුණ කරන්නේ. ප්‍රධාන කාර්ය සමානයි ආයාසය වැඩි කිරීම ආයාසය සිදු කළ විස්ථාපනය. අපි ප්‍රදානය කරනවා නිව්ටන් 250ක්. ප්‍රදානය කරලා චලනය කරනවා මීටර 3ක් කියලා තියෙනවා. උත්තරය 750 ජූල් එන්නේ. ඒකකේ ජූල්. වැරදුනා. ප්‍රතිදානය අහන්නේ. පොඩි වැරද්දක් වුණා ඉන්න. ප්‍රධාන කාර්ය ඉස්සෙල්ලා අහන්න. ප්‍රතිදාන කාර්ය අහන්න. ඔව්. ප්‍රධාන කාර්ය අහන්න. මෙතන අපි ගන්න හදමු ප්‍රධාන කාර්යය. ප්‍රධාන කාර්ය කියන්නේ ආයාසය වැඩි කිරීම, ආයාසය සිදු කළ විස්ථාපනය. ආයාසය ආයමත් උත්තරේ හරි ඉස්සෙල්ලා එකම තමයි ආයාසය 250යි. ප්‍රධාන කාර්ය ආයාසය 250යි සිදු කළ විස්ථාපනය 3යි. උත්තරේ 750යි ජූල් ඒකකය. ඊළඟෙන් අහන්නේ ප්‍රතිදාන. දැන් ප්‍රතිදානය වෙන්නේ බාරයෙන් පුතේ. බාරය නිව්ටන් 1000යි දීලා තියෙනවා. පස් ගොඩ හරි මොනවා හරි මේ බර නිව්ටන් 1000යි. බාරය මීටර 0.5ක් යනවා කියලා තියෙනවා. ඒක වැඩි කිරීම 0.5යි. උත්තරේ එන්නේ මෙයා සුළු කරාට පස්සේ 500යි ජූල් එන්නේ. දැන් බලන්න මේකේ යාන්ත්‍ර වාසිය හෙව්වා, ප්‍රවේග අනුපාතය හෙව්වා, දැන් ප්‍රධාන කාර්ය හෙව්වා, ප්‍රතිදාන කාර්ය ඔක්කොම හෙව්වා. දැන් අහනවා අන්තිම එක කාර්යක්ෂමතාව. හොයන්න ක්‍රම දෙකක් තියෙනවනේ. කාර්යක්ෂමතාව සමානයි යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය වැඩි කිරීම 100 ගන්නත් පුළුවන්. යාන්ත්‍ර වාසිය 4යිනේ. ප්‍රවේග අනුපාතය 6යිනේ. 100ෙන් වැඩි කරන්න තියෙන්නේ. 100ෙන් වැඩි කරන්න තියෙන්නේ. 4 බෙදීම 6 වැඩි කිරීම 100. එතකොට 100ට ඔතන එනවා අපි ගත්ත 400 බෙදීම 6. 400 6ෙන් බෙදෙන එකේ උත්තරේ එන්නේ 400 6ෙන් බෙදපුවාම උත්තරේ 66.6ක් වගේ ඉන්නේ මට. මම මොනවා මේ ගාන හැදුවා අර හරිද කියලා බලන්න. 40ට 6යි, ආයි 36යි, 4ක් ඉතුරුයි 40ට 6යි, 6 එන්නේ. 66.6යි 100ට එන්නේ. දැන් එතකොට පුතේ මේ කාර්යක්ෂමතාවනේ මේක ක්‍රමයක් නෙකියුවේ. තව ක්‍රමයක් තියෙනවා. ඇයි? අපි ප්‍රධාන ප්‍රතිදානක් දන්නවා. ඔන්න ඒකිනුත් එයිহে. එතකොට ඒකෙන් එව්වහම ප්‍රධාන ප්‍රතිදාන කාර්යයන් අතර එක හොයන එක හොයන්න කලින් ඔයාලා මේ සටහන ලියා ගන්නද? වැරදිලා ඉන්නවනේ. ওই වීඩියෝ එක ප්ලේ වෙන එක නතර කරලා ඔක ලියා ගන්න ඉක්මනට. හරි. ඔයාලා දැන් ප්ලේ එක නතර කරලා ඔක ලියා ගන්න. හරි. ඔයාලා එහෙම ලියන්න ඇති කියලා මට හිතෙනවා. මොකද කාර්යක්ෂමතාව ගැන තව ක්‍රමයක් තියෙනවා. කාර්යක්ෂමතාව සමානයි මෙන්න මෙතන අපි මේ යන්ත්‍රයට ප්‍රදානය කළ කාර්යය ප්‍රතිදාන කාර්යය කියලා තියෙනවානේ. ප්‍රදාන ප්‍රතිදාන වැඩි කිරීම 100. ප්‍රදාන කාර්යය
අපි 750යි ප්‍රතිදාන කාර්ය 500යි වැඩි කළා 100. එතකොට මෙතන එනවා 500ට 250න් බෙදෙනවා කියලා දන්නවා 3යි 250ව 2යි 500ට වැඩි කිරීම 100. 3න් 2 වැඩි කිරීම 100 කියන්නේ 200 බෙදීම 3 ආයමත් වෙන්නේ අර උත්තරයමයි. මම මේවට හදලා පෙන්නුවේ මේ ක්‍රමයෙන් හැදුවත් උත්තරය මේ එකම එනවා කියන්නේ. හරි. අපි තුන්වෙනි ගාන හදන්න බලමු පුතේ. දැන් ආයෙමත් මම මතක් කරන්නම්. ඔයාලා මේ ගාන තනියෙන් හදලා ඉන්න ඕනේ පුතේ. හදලා තමයි මේ වීඩියෝ එක බලන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා නිකමට මේ ගාන ඔහේ ගාන හදලා මම උත්තර ලියන ටික ලියාගෙන ඉඳලා නම් වැඩක්ම නැත. ගාන මම කියන්නම් බාරේ නිව්ටන් 100යි ඊළඟට ආයාසය හැබැයි නිව්ටන් 500ක් එදෙනවා. ඔයාලට පේන ආයාසය මැද තියෙන්නේ. දැන් ඔන්න පේනවා බාරටදී ආයාසය ලොකුවට යොදන්න වෙලා තියෙනවා. එතකොට ආයාසය දෙකක් යනකොට බාරය 6ක් යනවා. ඔන්න ආයාසය ටික දුරයි යන්නේ. බාරය හැබැයි 6ක් යනවා කියලා ගානේ කියනවා. ඒ කියන්නේ ආයාසය මීටර දෙකක් යනකොට මේ බාරේ බාරය හරිනේ මේ යන දුර වැඩි. බාරය යන දුර වැඩි. ආයාසය මීටර 2යි, බාරය මීටර 6යි. ආයාසය 100යි, බාරය වැඩි. ආයාසය 500යි, බාරය 100යි. බාරය අඩුයි. ඔයාලට දැන් පේනවා ඒකම එක ආයාසය මැද තියෙන්නේ. එහෙනම් දරය මෙයා ආයාසයේ මැද තියෙනවා නම් අනිවාර්යෙන් මේක තුන්වන වර්ගයේ ලීවරයක් හරියට විලිපිත්තවල. දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා යාන්ත්‍ර වාසිය කීයද කියලා. නැවතත් සමීකරණ ලියන එක මතක් කරනවා. අනිවාර්යෙන් ලියන්න බාරයේ විදි ආයාසය කියලා ලියන්න ඕනේ. බාරය 100යි ආයාසය 500යි බිඳුවට බිඳුව කැපුණාම උත්තරේ 5න් 1යි. 5න් 1 දශම ස්ථාන වලින් ලියුවාම පුතේ දශම 2යි. ඒකක නෑ යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාත දෙන්නටම උත්තරේ 0.2යි 5න් 1යි කියන්නේ. ඊළඟ ගාන තුන්වෙනි ප්‍රශ්නය ප්‍රවේග අනුපාතය කීයද? ප්‍රවේග අනුපාතය කියන්නේ ආයාසයේ සිදු කළ විස්ථාපනය බෙදීම භාරයේ සිදු කළ විස්ථාපනය. සමීකරණය අනිවාර්යෙන් ලියන්න. ආයාසයේ සිදු කළ විස්ථාපනය මීටර 6යි, භාරයේ සිදු කළ විස්ථාපනය මීටර 2යි. මීටරට මීටර කැපෙනවා උත්තරේ එන්නේ එතකොට 3යි. ආයාසයේ සිදු කළ විස්ථාපනය වැරදුනා පුතේ අනිත් පැත්ත. ආයාසයේ සිදු කළ විස්ථාපනය 2යි, භාරයේ සිදු කළ විස්ථාපනය 6යි. උත්තරේ එන්නේ 6න් 2යි කියන්නේ 3න් 1යි. 3න් 1යි කියන්නේ දශම ස්ථාන වලට ගත්තොත් එහෙම ඔයාලා දන්නා 3න් 1යි කියන්නේ දශම 3යි 3යි. 10 බෙදීම 3යි. 10 බෙදීම 3 කියන්නේ දශම 3යි. උත්තරේ අපි ඔය විදිහට ගත්තා දශම ස්ථාන වලට 3න් 1 කියන්නේ දශම 3යි 3. 10 බෙදීම 3 නෙමෙයි. ඔය විදිහට ගත්තා. එතකොට දැන් ඔන්න ඒකටත් ඒකකයක් දාන්න හේතුව මීටර කැපුණා. 3න් 1යි කියන්නේ දශම 3යි. ආසන්නව දශම 3යි 3යි. 5න් 1යි කියන්නේ දශම 2යි. දශම වලින් ආවා ඒක ඉච්චර හිතන්න එපා. යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය තමයි කාර්යක්ෂමතාව කියන්නේ. යාන්ත්‍ර වාසිය දශම 2යි ප්‍රවේග අනුපාතය දශම 3යි 3 වැඩි කිරීම 100. දැන් අපි මේක සුළු කරලා ගත්තොත් පුතේ දශම 2 බෙදීම දශම 3යි 3 වැඩි කිරීම 100. අපි ගත්තොත් මෙතන දශම ස්ථානයක් නැති වෙනවා 100න් වැඩි කරපුවාම උඩ 20යි. යට හැබැයි දශම ස්ථාන දශම 3යි 3 ඉතිරි වෙනවා. යට දශම ස්ථාන දෙක නැති කරන්න උඩට බිංදු දෙකක් දානවා. බිංදු දෙකක් දාපුවම 2000යි. ඒක 2033න් බෙදන්න ඕනේ. 2033න් බෙදපුවාම ඒ එන උත්තරය තමයි කාර්යක්ෂමතාවය වෙන්නේ. 2033න් බෙදපුවාම ආවට 2000 ඉස්සර නැහැ. එතකොට 200ට 6ක් වගේ එනවා. එහෙම වල සුළු කරලා බලන්න 200 බෙදීම 33 කියන්නේ 6යි. එතකොට 6ක් ගියාම 33 ඒව 6ක් කියන්නේ 33 වැඩි කිරීම 6 18යි ඉතුරු එකක් 18යි 19යි 198යි. හරි මේක බෙදන්න ගියොත් එහෙම ඉතින් මෙහෙම බෙදන්න ඕනේ. ඔයාලට මම බෙදණේව ගන්නන්න යන්නේ 2000 බෙදීම 33 33 6යි 100 8යි ඉතුරු එකක් 19 198යි 2යි ඊට පස්සේ 20 ඉස්සර නෑ පුතේ.
20 33 නෑ නේද? 60යි. දශම ඊළඟට දශම තිබ්බට පස්සේ 200ට ආයෙමත් එන්නේ 6යි. අර ටිකමයි. 160.6. ඉතින් ප්‍රතිශතයක් විදිහට 160.6යි. කාර්යක්ෂමතාව අපිට එනවා. හොඳයි වැරදි අය ගානේ අඩුපාඩු තියෙන අය වීඩියෝ එක ප්ලේ කරන නතර කරගෙන ඉක්මනින් ගාන හදාගන්න. හරි පුතේ දැන් අර තුන්වෙනි ගාන හදපු වෙලේ ඔයාලා තේරුණාද පොඩි වෙනසක් ආවා යාන්ත්‍ර වාසියයි ප්‍රවේග අනුපාතයයි ඒකේ විතරක් යාන්ත්‍ර වාසිය 0.2යි ප්‍රවේග අනුපාතය 0.3යි. ඒ කියන්නේ මේ දෙන්නම ඉලක්කම් විදියට ගත්තොත් පූර්ණ සංඛ්‍යාවකට එකකට වැඩි අඩුයි. එකට වැඩි අඩුයි දශම සංඛ්‍යාවක් ආවා. ඒ එකම එයා තුන්වන වර්ගයේ ලීවරයක් වුණා. එතකොට දැන් ඔයාලා තේරුම් ගන්න මෙන්න මේක. ඒකෙදි තමයි පළවන සහ දෙවන වර්ගයේ ලීවර දෙකක ගණන් දෙයක් මුලින් හැදුවේ. ඒ ගණන් වල හැම වෙලේම ප්‍රවේග අනුපාත යාන්ත්‍ර වාසිය එක හෝ ඊට වැඩි ගණනක් ආවා. හැබැයි තුන්වන වර්ගයේ ලීවරයක් තමයි උදාහරණයක් දුන්නේ තුන්වෙනි ගානේ. තුන්වන වර්ගයේ ලීවර වල යාන්ත්‍ර වාසියේ ප්‍රවේග අනුපාතය දෙකම එකට වැඩි අඩු සංඛ්‍යා දෙකක් එන්නේ. ඒ නිසා ඒක චුට්ටක් එතනින් ලියා ගන්න වෙනවා. පැත්තකින් පොඩි තරු ලකුණක් දාලා ලියන්න. තුන්වන වර්ගයේ ලීවර වල යාන්ත්‍ර වාසියත් ප්‍රවේග අනුපාතයත් එකට අඩුය. යාන්ත්‍ර වාසියත් ප්‍රවේග අනුපාතයත් එකට අඩුය. හොඳයි. හතරවෙනි ගානේ පුතේ සටහන පොඩ්ඩක් සකස් කරගන්න වෙනවා චූටි වැරද්දක් දෙකක් තියෙනවා ඒක හදාගමු. හතරවෙනි ගාන ඔන්න මම කියවන් යනවා. ලීවරයක කාර්යක්ෂමතාව 160කි. එහි භාරය නිව්ටන් 600ක් වන අතර ආයාසය 200කි. ආයාසය 200කි. නිව්ටන් 200කි. නිව්ටන් 200ක් යොදා නිව්ටන් 600ක මේ භාරය මීටර 2ක් චලනය කරනවා. අන්න එතන සටහන පොඩ්ඩක් හදාගන්න. ලීවරයේ කාර්යක්ෂමතාවය 160කි. භාරය නිව්ටන් 600ක් වන අතර ආයාසය නිව්ටන් 200ක් යොදා භාරය මීටර 2ක්. එතකොට භාරයේ සිදු කළ විස්ථාපනය මීටර 2යි. ආයාසය ගැන අපිට දීලා නැහැ. නිව්ටන් 200ක් යොදලා භාරය මීටර 2ක් කියලා හදාගන්න. මීටර 2ක් චලනය වෙයි. පළවෙනි ගාන යාන්ත්‍ර වාසිය කීයද ඒක හරි. මේ දෙවෙනි ගාන ආයාසයේ චලන දුර කොපමණද? ඒකට අණු අංක 3 දාගන්නකො. ඊළඟට අණු අංක 3ට තියෙන ගානට අණු අංක 2 දාගන්න ප්‍රවේග අනුපාතය කීයද කියලා. එතන පළවෙනි එක යාන්ත්‍ර වාසිය කීයද? දෙවෙනි එක ප්‍රවේග අනුපාතය කීයද? තුන්වෙනි එක ආයාසයේ චලනයේ උදුර කීයද කියන එක හදාගන්න තියෙනවා. ඒ විදිහට ඒ ගාන දැන් ඔයාලට හදාගන්න බැරි වුණා නම් නැවත සැරයක් මම කියනවා භාරයේ චලනජිත මීටර 2යි යාන්ත්‍ර වාසිය කීයද ප්‍රවේග අනුපාතය කීයද ඊට පස්සේ ආයාසයේ චලන දුර කීයද කියලා ගණන් පිළිවෙල 1 2 3 කියලා දාගෙන ගාන හැදුවේ නැත්නම් හදාගන්න අපහසු වුණා නම් දැන් ගාන හදාගන්න ඔයාලට මේ වීඩියෝ එක ප්ලේ එක නතර කරලා ඔයාලා ආයෙසයක් උත්සාහ කරගන්න හදාගන්න බැරි වුණා. හොඳයි. ඔයාලගේ දත්තයන් එක්කලා ගාන හදන්න ඇති කියලා උත්සාහ කරන්න ඇති කියලා හිතාගෙන මම දැන් ගානට යනවා. පළවෙනි එක තමයි යාන්ත්‍ර වාසිය. යාන්ත්‍ර වාසිය සමානයි භාරය වෙලීම ආයාසයෙන්. එතකොට අපිට දැන් මේ ඒකේ ගැටලුවක් නැහැ. භාරය නිව්ටන් 600යි ආයාසය 200යි නිසා උත්තරේ එනවා බිඳුවට බිඳුවක් කැපුණාම උත්තරේ 3යි. ඒකකයක් නැහැ යාන්ත්‍ර වාසිය. යාන්ත්‍ර වාසියට ඒක කියන්නේ දෙවෙනි එක තමයි දෙවෙනි ගාණයෙන් අපෙන් අහනවා ප්‍රවේග අනුපාතය කීයද කියලා මම ගාණ වෙනස් කරගන්න කියලා. ප්‍රවේග අනුපාතය සමානයි ප්‍රවේග අනුපාතය හොයාගන්න අපිට දෙවෙනි ගානේ ආයාසයේ චලනයේ වූ දුර බෙදීම භාරයේ චලනයේ වූ දුර තියෙන්නේ. එතකොට ප්‍රවේග අනුපාතය හොයන්න හැබැයි අපිට ඒ ක්‍රමයෙන් බෑ. මොකද ආයාසයේ චලනයේ වෙච්ච දුර දීලා නැහැ පුතේ. දැන් අපි හිතමු ප්‍රවේග අනුපාතය සමානයි ආයාසයේ චලන දුර බෙදීම භාරයේ චලන දුර දාන්න ගියා කියලා. මේ සමීකරණේ තියෙනවා කියමුකෝ. ආයාසයේ ගියපු දුර දන්නේ නැහැ. මේක දන්නේ නැහැ. හරි. භාරයේ ගියපු දුර ඒක දන්නේ. හරි. ඊළඟට ප්‍රවේග අනුපාතය හොයන්න. ඒක දන්නෙත් නැහැ. හිතන්නකෝ සරල සමීකරණයක් තියෙන නොදන්න ප්‍රකාශ දෙකක් තියෙනවා. මේ ප්‍රකාශනයේ දාලා මේ ගාන හදන්න බෑනේ.
මේ ගාන හදන්න බෑ. ඒතර නොදන්න පද දෙකක් තියෙන නිසා අපිට ප්‍රවේගානුපාතයේ සමානයි ආයාසයේ චලන දුර බෙදීම භාරයේ චලන දුර දාලා දෙවනි ගාන හදාගන්න බැරි වෙනවා. ඇයි බැරි වෙන්නේ? ආයාසයේ කියපු දුර දන්නේ නැති නිසා. ඒ නිසා අපි ඒකෙදි ඉස්සෙල්ලා ප්‍රවේගානුපාතය හොයාගන්න දැන් අපිට වෙන උදව්වක් කරලා තියෙනවනේ මේ උදව්ව. මොකක්ද ඒ කරලා තියෙන්නේ? අපිට දීලා තියෙනවා පුතේ 160ක් කියලා කාර්යක්ෂමතාව. කාර්යක්ෂමතාව 160යි කියලා දීලා තියෙනවා. දැන් බලන්න එතකොට ඒකේ කාර්යක්ෂමතාවය දන්න. හොඳේ. යාන්ත්‍ර වාසී අපි හෙව්වා. හරි. ඊළඟට දැන් නොදන්න පද එකයි තියෙන්නේ. දැන් ගාන හැදියේ. දැන් නොදන්න පද එකක් තියෙනවා කියන්නේ කාර්යක්ෂමතාවයේ 160 දන්නවා. යාන්ත්‍ර වාසිය 3යි කියලා දන්නවා. ඊළඟ ප්‍රවේග අනුපාතය දන්නේ නැහැ x කියලා වන්නේකමට ගන්නවා. නැත්නම් ප්‍රවේග අනුපාතය කියලා අපි කෙටියෙන් ලියමු. ප්‍රවේග අනුපාතය වැඩි කිරීම 100. right. දැන් අපි උතලින් එහාට ගාන හදන්න ගියාම දැන් 160 දන්නවා මේ බෙදීමක් සමාන ලකුණෙන් මෙහා පැත්තට යනවා. ඔයාලා දන්නවා පුතේ බෙදීමක් සමාන ලකුණෙන් මෙහා පැත්තට ගියාම ඒක වැඩි කිරීමක් නැත්නම් ಗುಣ කිරීමක් වෙනවා. ඒ නිසා 60 ಗುಣ කිරීම ප්‍රවේග අනුපාතය වෙනවා. උඩ තියෙන්නේ 3 වැඩි කිරීම 100 300යි. ඒක එහෙම දානවා. එතකොට දැන් ප්‍රවේග අනුපාතය උක්ත කරලා ගත්තොත් ප්‍රවේග අනුපාතය සමානයි 300 වැඩි කිරීමක් සමාන ලකුණෙන් මෙහා පැත්තට ගියාම ආර දන්නවා බෙදීමක් වෙනවා. වැඩි කිරීම 60 බෙදීම 60 වෙනවා. බිඳුවකට බිඳුවක් කැපුණාම 6 වරක් 5යි ඒකකයක් නැහැ ප්‍රවේග අනුපාතය හෙව්වා. දැන් පුතේ යාන්ත්‍ර වාසිය හෙව්වා. දැන් ප්‍රවේග අනුපාතය හෙව්වා. ඔන්න දැන් අපිට පුළුවන් ඊළඟ ගානට යන්න. තුන්වෙනි ගානට. මොකක්ද තුන්වෙනි ගාන? හරි. ඔයාලා දැන් මේ ගාන හදන්න ඇති කියලා මම හිතනවා. හදාගත්තේ නැත්නම් ඔය දක්වා හදාගන්න විනාඩියක් දෙන්නම් ඉක්මන් කරන්න. වැරදි අය තියෙනවනේ. හරි. දැන් අපේ කාර්යක්ෂමතාව හරි යාන්ත්‍ර වාසිය හරි උත්තර දෙක ගන්න හදන්න ඇති. මම උන මකන ඔයාලා හදන්න ඇති කියලා හිතලා මොකද ඔයාලා මම කියලා තියෙනවා වීඩියෝ එක ප්ලේ එක නතර කරලා හරි හදන්න කියලා. දැන් අපෙන් අහනවා තුන්වෙනි ගාන මම කිව්වා මේකේ තුන්වෙනි ගාන හදාගන්න කියලා ආයාසයේ චලනයේ දුර කොච්චරද කියලා. දැන් ආයාසයේ චලනයේ වෙච්ච දුර තියෙන ප්‍රකාශනය තමයි ප්‍රවේග අනුපාතයේ සමානයි ආයාසයේ සිදු කළ විස්ථාපනය බෙදීම භාරයේ සිදු කළ විස්ථාපනය. ඒ කියන්නේ අපේ ප්‍රකාශනේ දැන් පුතේ ප්‍රවේග අනුපාතය දන්නවා 5යි කියලා. ආයාසයේ සිදු කළ විස්ථාපනය දන්නේ නැහැ. ඒක තමයි හොයන්න ඕනේ. x කියලා දාමු. භාරයේ සිදු කළ විස්ථාපනය 2යි කියලා දීලා තියෙනවා. භාරයේ සිදු කළ විස්ථාපනය මීටර 2යි කියලා දීලා තියෙනවා. එතකොට දැන් අපිට පේනවා මේ බෙදීම දෙක සමාන ලකුණෙන් මේ පැත්තට එනකොට ಗುಣ කිරීම වෙනවා කියලා අපි දන්නවා. ඒ නිසා මම එකපාරින්ම ලියන්නම් x නැත්තම් මේ ආයාසයේ සිදු කළ විස්ථාපනය 5 වැඩි කිරීම වෙනවා මේ පැත්ත යනකොට 2ක් 5 2 10. එහෙනම් දැන් අපේ මේ ගානේ දෙවෙනි ගාන තුන්වෙනි ගානත් එනවා මීටර 10. ආයාසයේ සිදු කළ විස්ථාපනය මීටර 10. හරි. දැන් ඒකෙත් වැරදි තියෙනවා නම් ඉක්මනින් හදාගන්න වීඩියෝ එක පේන එක නවත්තලා හරි ඉක්මනින් හදාගන්න. හරි අනුංක 4 ඒකේ අන්තිමම ගාන ප්‍රධාන කාර්ය මේ ප්‍රධාන කාර්ය සමානයි අපි දන්නවා දැන් ප්‍රධානය කරන්නේ පුතේ ආයාසයෙන් මේ ආයාසයෙන් ප්‍රධානය කරන්නේ එතකොට ප්‍රධාන කාර්ය කියන්නේ ආයාසය වැඩි කිරීම ආයාසය සිදු කළ විස්ථාපනය ආයාසය සිදු කළ විස්ථාපනය x එක අපි හෙව්වා ආයාසය ගියේ මීටර 10යි කියලා අපි හිතනවා. හොඳයි දැන් ප්‍රධාන කාර්ය සමානයි ආයාසය දන්නවා 200යි. ආයාසය සිදු කළ විස්ථාපනය අපි දන්නවා 10යි. 200ව 10ක් ජූල් 2000යි. උත්තරය අන්තිම එකට ජූල් 2000යි. හරි පුතේ දැන් ඔයාලට සරල යන්ත්‍රයට අපේ ලීවර වල ගණන් ටික හදලා ඉවරයි. ඊට පස්සේ අපි ආනත්තර වලට යන්නේ.
ආනත්තල වලට යන්න කලින් මේක අඩුපාඩු තියෙන ඒවා ටික සකස් කරගමු. හරිද? අපි දැන් දෙවන වර්ගයේ සරල යන්ත්‍රයට යන ආනත්තල ආනත්තලයක් කියන්නේ දැන් මේ පොළව නම් මේ පොළවට ආනතව තැබූ තල දෙකක් මම මේ තියෙන්නේ. මේ පොළවට ආනතව තලයක් තැබුවාම භාරයක් ඉහළට එසවීම පහසු වෙනවා. උදාහරණයක් කියන්නේ අපි x කියලා භාරයක් එකම භාරයක් ගත්තාම පුතේ මේ x කියන භාරය අපි එක උසකට අරන් යනවා. අපි හිතුවා මේ උසට අරන් යන්න මෙතෙන්ට අරන් යන්න. මේ උසට මේ තුන් දෙනාම අරන් යනවා. මේ ආනත්තලයක් යොදාගෙන තියෙනවා ආනතිය අඩු එකක්. ආනතිය වැඩි එකක්. ආනත්තලයක් යොදාගෙනම නැහැ. අපි හිතමු මෙතන නිව්ටන් 10ක බලයක් යොදලා මෙයා උඩට උස්සන්න ඕන නම් ඒ කියන්නේ බරම උඩට උස්සන්න ඕනේ. අපි හිතමු සිමෙන්ති කොටයක් නම් නිව්ටන් 500ක් යොදලා උඩට උස්සන්න ඕනේ. බැරලයක් නම් නිව්ටන් 1000ක බැරල 1000ම යොදලා උඩට උස්සන්න ඕනේ. නමුත් අපි මේ වගේ ලෑල්ලක් දාලා ඒක දිගේ ඇද්දොත් ඔයාලට තේරෙන්න ඕනේ, ඔයාලට දැනෙන්න ඕනේ මේ කෙලින් උස්සන බරට වඩා මෙන්න මෙතන යොදන්න ඕනේ ආයාසය නැත්තම් අපි යොදන්න බලය වෙනස් වෙනවා. ඇත්තටම ආනත්තලයක් නැතුව මේ ක්‍රමයට අපි කෙලින්ම බාරයක් උස්සන්න අමාරුයි. අපි ආනත්තලයක් ඉදීමෙන් බරක් පහසුවෙන් ඉහළට ඔසවනවා. හැබැයි ඒ බරක් පහසුවෙන් ඉහළට ඔසවනකොට අපි ගන්න ආනත්තලයේ ආනතියත් ඒකට බලපානවා. මේ AB ආනත්තල දෙක බලන්න. අපිට අරන් යන්න ඕනේ එකම බාරයක් එකම උසකට. අරන් යන්න ගියාම ආනත්තලයේ ආනතිය වැඩි කරලා තියෙනවා. ආනතිය වැඩි කරලා ආනතිය අඩු කරලා. ආනතිය වැඩි කරපු අවස්ථාවේ නිව්ටන් අගයයි ආනතිය අඩු කරපු අවස්ථාවේ නිව්ටන් අගයයි ඔය දෙක සමාන වෙන්නේ නැහැ. අපි කෙලින්ම බාර ඉස්සුවොත් නම් ලොකු ආයාසයක් යොදන්න ඕනේ නේද? නමුත් ඔයාලට තේරෙන්න ඕනේ මේ අවස්ථා දෙකෙන් පුතේ මේ අවස්ථා දෙකෙන් ළමයි අඩුම ආයාසයක් යොදන්න වෙන්නේ A වලද එහෙම නැත්නම් B වලද කියලා ඔයාලට තේරෙන්න ඕනේ. ඇත්තටම ඕන කෙනෙකුට තේරෙනවා. මේ වගේ උඩකට යන්න හරි අමාරුයි. යොදන්න ඕනේ ආයාසය වැඩි. මේ වගේ උඩකට යන්න යොදන්න ඕනේ ආයාසය අඩුයි. ආනත්තලයක ආනතිය අඩු කරලා යෙදී යුතු ආයාසය අඩු කරගන්නත් පුළුවන්. දැන් ඕකම අපි සරල උදාහරණයක් ගමුකෝ. කඳුකරේ තියෙනවා මේ වගේ කන්දක්. මේ කන්දකට වාහනයක් යන්න පාරක් කපනවා මෙහෙම. හරි කෙලින් කපනවා පාර. දැන් ඉතින් වාහනේ ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා ඔය විදිහට වාහනේ උඩට යන්න ගත්තොත් එහෙම වැඩි දුරක් සමහරට යන්න වෙන එකක් නෑ. කල්යාට උඩන්න තියෙනවා. අමාරුවෙන් උඩට යන්න පුළුවන් මේ ලොකු ආයාසයක් යොදලා සමහර විට. සමහර වාහන. නමුත් දැන් ඔයාලා දන්නවනේ කඳුකර ප්‍රදේශවල එහෙම නැහැනේ. දැන් ගොඩක් අර කඳුකර ප්‍රදේශයක වංගු සහිත පාරවල් තියෙන්නේ. ඇයි වංගුව දාලා තියෙන්නේ මෙහෙම ගියා මෙතන වංගුවයි අර පැත්තෙන් ආය වංගුවයි අර පැත්තෙන් ආය වංගුවයි දැන් වාහනේ යන්නේ අර කන්ද කෙලින්ම නෙවෙයි වංගු දාගෙන මේ පැත්තට යනවා. දැන් වංගු ටික ඔක්කොම දිගහැරලා ගත්තොත් එහෙම මේ ආනත්තලයේ මේ දිග නෙවෙයි මෙහෙම දිගකට එනවා. ඇයි මේ පාරේ උඩ යන පාරේ කැටි යට පාරක් වෙනවා. මේගොල්ලෝ ඔක්කොම පේනවා. හේතුව පාර දිග වැඩි. මෙතන කිලෝමීටර් 10ක් මෙතන කිලෝමීටර් 2ක් වගේ කෙටි දුරක් තියෙනවා. කිලෝමීටර් 2යි ආනතිය වැඩි. කිලෝමීටර් 10යි ආනතිය අඩු. දැන් මේ පාර දිග ඇරලා අපි යන්දොත් එහෙනම් මේ වගේ දිගක් එනවා. එතකොට වෙන්නේ මෙයා පහසුවෙන් උඩට යනවා. ඒ නිසා ආනතලයක ආනතිය අඩු වුනහම ඉහළට යන්නත් ලේසියි. මොනවද මේ ආනත්තල තියෙන තැන් කියලා පොඩ්ඩක් බැලුවොත් එහෙම. සරල උදාහරණ කීපයක් අපි ගත්තොත් එහෙම මෙන්න මේ ස්කුරුප්පු ලියනේ කෙලවර මේ ස්කුරුප්පු ලියනක කෙලවර ගත්තත් ආනත්තලයක් තමයි තියෙන්නේ. ස්කුරුප්පු ලියනේ කෙලවර ආනත්තල දෙකක්. කූඤ්ඤයක ආනත්තල දෙකක් තියෙනවා. ඒ කූඤ්ඤයක ආනත්තල දෙකක් තියෙන එකෙන් මේ කූඤ්ඤය යමකට අපි හිතමු ලී කොටයකට ඇතුළට යවා ගන්නවා. එතකොට පහසුයි. මේ එක ආනත්තලයක් මේ තව ආනත්තලයක්. අපි කියන ද්විත්ව ආනත්තල කියලා. ආනත්තල දෙකක් තියෙනවා. ඒ වගේම තමයි හිතන්නකො පඩිපෙළ. දැන් පඩිපෙළක් නේද කඹයක් දාලා තිබ්බනම් ගොඩ නැගිල්ලකට යන්න. සෑහෙන දඟලන්න වෙනවනේ. පඩිපෙළත් අපි හිතමු එක උසට මෙහෙම තියෙනවා. ඕම්. එහෙමවත් යන්න බෑ. නමුත් ඔයාලා දන්නා පඩිපෙළේ හොඳ ආනතියක් හදලා හදපුවාම මේ පඩිපෙළේ ඉහළට යන්න පහසුයි. මේකත් ආනත්තලයක්. ඉනිමම ආනත්තලයක්. ඉස්කුරුප්පු ජැක්කුවයි ඉස්කුරුප්පු ඇණේ. ඔය ඉස්කුරුප්පු ඇණේ ආනත්තලයක් කියලා කියන්නේ මෙහෙමයි. ඉස්කුරුප්පු ඇණයක් තියෙනවා පොට. ඔය පොටවල් ටික දිගෑරලා ගත්තාම එන්නේ ආනත්තලයක්. අපේ හිතමු මෙන්න ඉස්කුරුප්පු ඇණයක් කියලා. ඉස්කුරුප්පු ඇණයක
කෙලවරේ ඉඳන් මේකේ පොටවල් ටික අපි ගත්තොත් එහෙම මම මෙන්න මේ විදිහට මේ කඩදාසිය මෙයාගේ ඔතනවා මේ පෑන්. මේ පෑනේ ඔතපුවාම මේ පෑන ස්ක්‍රූප් ඇණයක් කියලා හිතන්න. ඔයාලට පේනවා ඇති. මොන පොටවල් ටික මේ තියෙන ස්ක්‍රූප් ඇණේ පොටවල් දැන් මෙතන ස්ක්‍රූප් ඇණේ පටන් ගන්න කියලා ගන්න කොහොම පටන් ගත්තාම මේ ස්ක්‍රූප් ඇණේ පොටවල් ටික දිගටම තියෙනවා. මේ ස්ක්‍රූප් ඇණේ පොටවල් ටික මෙහෙම තියෙන එකේදී කෙලින්ම ඇණේ ගහනවට වැඩිය ලේසි වෙන්නේ මේ ස්ක්‍රූප් ඇණේ පොටවල් ටික දිග අරපුවාම ළමයි ආනත්තලයක් එන්නේ. මේ ස්ක්‍රූප් ඇණේ දිග අරපුවාම ආනත්තලයක් එන්නේ. මම ස්ක්‍රූප් ඇණේ මෙතන තියලා ස්ක්‍රූප් ඇණේ පොටවල් ටික ඔතලා තමයි වලට පෙන්වන්නේ. එතකොට තමයි ඔයාලා ඒක දැක්කේ දැන් ආනත්තලේ දැන් මෙහෙම දිගට තියෙන ආනත්තලය මේක වටේ ඔතලා තමයි තිබ්බේ. මේක වටේ ඔතලා තිබ්බේ. කොහොම ඔතපුවාම තමයි මෙයාව ඔය විදිහට දැක්කේ. දැන් මෙන්න මෙහෙම එතුවා. ඔය දැන් ඕන ස්ක්‍රූප් නියනේ පොටවල් වල ස්ක්‍රූප් ඇනේ පොටවල් ටික කොහොම යට යන්නේ. ඒ දිග ඇරියාම අපිට එන්නේ ආනත්තලය. කියන ස්ක්‍රූප් ඇනේ පොටවල් කියන්නේ ආනත්තලය. එතකොට ස්ක්‍රූප් ජැක්කුව වල දෙකක් තියෙනවා. ද්‍රාව ජැක්කුවනේ ස්ක්‍රූප් ජැක්කුවක් තියෙනවා කරවෝන එක. ඒකෙත් තියෙන ස්ක්‍රූප් නියන. ස්ක්‍රූප් ඇනේ. ස්ක්‍රූප් ඇනේ එක පොටවල් තියෙනවා. ඊළඟට ලොරියකට බඩු පටවද්දි ලෑල්ලක් හයි කරනවා. දැකලා තියෙනවා මන්දා ගොඩක් අඩුයි මේ ඉතින් සමහර අය දැකලාදී ලොකු ලොරි වල මේ උඩකට අපි හිතමු මේ ලොරියේ උස තැනක් තියෙන්නේ මේ ලොරියේ උඩ තියෙන තැනට මොකක් හරි බැරල් එකක් බිම දෙන එකක් මේ පටවන්නේ ලොකු බරක්. ඒතර මේ ලොරියේ උඩට මේ බැරල් එක පටවන්න උස්සන්න ගියොත් එහෙම නිව්ටන් 1000 ගානක බරක්. නමුත් මේකට කරන්නේ ආනත්තලයක් දාලා මෙයාව රෝල් කරන උඩ පහසු. ඔය දේම කරනවා ඔයාලා ලීරණ පලංචි දැකලා තියෙනවා. ලීරන්න පලංචි කියලා જાතියක් භාවිත කරනවා දැන් නම් හරිම අඩුයි. නමුත් ඒ පලංචියක ලී ඉරන්න මේ විදිහට කොට ගහලා මෙහෙම උඩ දෙන්නෙක් හැඳිලා එක්කෙනෙක් කියතක් මෙහෙම අදින එකක් කරන්නේ. නමුත් හිතන්න දැන් මේ උඩට ගන්නවා ලොකු කොස් කඳක්. මේ ඉරන්න මේ මෙතෙන් දාගන්න. ඒ කොස් කඳ ගන්න ගියාම මේ උස්සල ගන්න බැහැ දෙතුන් දෙනෙකුට. නමුත් මිනිස්සු කීප දෙනෙක් එකතු වෙලා දෙන්නෙක් තුන් දෙනෙක් එකතු වෙලා මේකට දානවා මේ ආනත්තලයක් ලී වලින්. දාලා ඒක දිගේ අර ලී කොටේ රෝල් කරලා උට්ට ගන්න. ඒතර ආනත්තලයක් යොදා ගන්න. පඩිපෙළ, ඉනිමග, ස්ක්‍රූප් ජැක්කුව, ස්ක්‍රූප් ඇණය, ඌඤ්ඤය, ලී කොටයක් උඩට පැටවීමේදී, බැරලයක් උඩට එසවීමේදී මේ හැමතැනම ආනත්තල තියෙනවා. ඒතර වැඩේ පහසු කරනවා. වැඩේ සරල කරනවා. එන සරල යන්ත්‍රයක් වෙනවා ආනත්තලය. එහෙනම් ආනත්තලය කියන්නේ මේ පොළවට ආනතව තියෙන තලයක්. ඒකේ ආනත්තලය මගින් බාරයක් උඩට එසවීම පහසු කරනවා. ආනත්තලයක ආනතිය අඩු වුනහම ඒකේ යෙදෙන ආයාසය අඩු වෙනවා. ආනත්තලයේ යෙදෙන අවස්ථා ගණනාවක් තියෙනවා. අපි ওই සටහන පුරව ගමු. ගණ්ඩෝයාලගේ පිටු අංක 11 ආනත්තලයේ මාතෘකාව යටතේ ලියන්න. පොළවට ආනතව තැබූ තලයකි. පොළවට ආනතව තැබූ තලයකි. ආනතව තැබූ තලයකි. භාරයක් කෙලින්ම ඉහළට ඔසවනවාට වඩා භාරයක් කෙලින්ම ඉහළට ඔසවනවාට වඩා භාරයක් කෙලින්ම ඉහළට ඔසවනවාට වඩා අඩු ආයාසයකින් භාරයක් ඉහළට එසවිය හැක. භාරයක් ඉහළට එසවිය හැක. හරි. ක්‍රියාකාරකම් බලන්න ආනත්තලයක ආනති අණුව ආයාසය වෙනස් වන බව පෙන්වීම. රූප ස්ථාන දෙක තියෙන උතන ඇඳලා AB කියලා දාලා තියෙනවා. ඒතර ක්‍රියාකාරකම් තමයි ආනත්තලයක ආනති අණුව ආයාස දෙක වෙනස් වන බව ආයාසය වෙනස් වන බව පෙන්වීම. පහත රූපයේ ආකාරයට AB ආනත්තල මගින් මේ භාරය යාන්ත්‍රමින් චලනයට අවශ්‍ය බලය සෙවීම. මෙයා යාන්ත්‍රමින් උඩට චලනය කරන්න අවශ්‍ය කරන බලය AB වල සොයන එක. නිරීක්ෂණය ඔයාලට පේනවා A වල ආයාසය අඩුයි. A වල යෙදිය යුතු ආයාසය B ට වඩා අඩුයි. A වල යෙදිය යුතු ආයාසය අඩුයි. නිගමනය
නිගමනයේ කුමක්ද කියලා අහනවා. ආනතලයක ආනතිය අඩු වූ විට ආනතලයක ආනතිය අඩු වූ විට ආනතලයක ආනතිය අඩු වූ විට යෙදී යුතු ආයාසය ආනතලයක ආනතිය අඩු වූ විට යෙදී යුතු ආයාසය අඩුවන බව. ආයාසය අඩුවන බව. හොඳයි. දැන් පුතේ උදාහරණ ටික ලියාගමු එක්කම. ලියන්න උදාහරණ 1 කූඤ්ඤේ දිත්ත ආනතලයේකි. කූඤ්ඤේ දිත්ත ආනතලයේකි. කූඤ්ඤේ දිත්ත ආනතලයේකි. 2 පඩිපෙළ. පඩිපෙළ. 3 ඉස්කුරුප්පු ජැක්කුව. ඉස්කුරුප්පු ජැක්කුව. 4 ඉස්කුරුප්පු ඇණය. ඉස්කුරුප්පු ජැක්කුව ඉස්කුරුප්පු ඇණය. ඉනි මග. ඉනි මග. ඊළඟ ලොරියකට බැරලයක් පැටවීමේදී හෝ ලොරියකට බැරලයක් පැටවීමේදී හෝ පලංචියකට කොටයක් ගෙන යාමේදී. හොඳ දැන් බලමු පුතේ අපි ආනත්තලයේ කොටස් ටික. දැන් අපි හිතමු මේ ලෑල්ලක් තියෙනවා. එයා මෙතෙන්ට මේ බාරය අපිට ගෙනියන්න ඕන බිම ඉඳන්. එතකොට ඇත්තටම ආයාසය අපි යොදන්න ඕනේ මේ ආනත්තලයට සමාන්තරව. මේ තලයේ දිගේ තමයි ආයාසය යොදන්නේ. මම E කියලා දාන්නම් ආයාසය. එතකොට ඇත්තටම ආයාසය මෙතන ඉඳන් මෙතෙන්ට යන්න ඕනේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් මේ කොටේ හරි බැරලේ හරි තල්ලු කරද්දි අපි ආයාසය මෙහෙම යොදනවා මෙතෙන්ට යනවා. එතකොට මේ එතන ආනත්තලයේ දිග කියන්නේ එහෙම නැත්නම් ඔය x කියලා ඕක අපි ලකුණු කරගත්තොත් එහෙම x කියන්නේ ආයාසයේ සිදු කළ විස්ථාපනය. ආයාසයේ ගමන් කරපු දුර. ආයාසයේ සිදු කළ විස්ථාපනය. මේ ආයාසයේ සිදු කළ විස්ථාපනය තමයි ඔය x කියලා කියන්නේ ආනත්තලයේ දිග කියලා කියන්නේ. එහෙම නැත්නම් මේක AB කියලා අපිට දාන්න පුළුවන්. මෙතන C කියලා ගත්තොත් මේ පාදයේ මේ ත්‍රිකෝණය වගේ එකේ මේ AB විස්ථාපනය යන්නේ. එහෙ නැත්නම් x ආනත්තලයේ සිදු කළ විස්ථාපනය. ආයාසයේ සිදු කළ විස්ථාපනය. ආයතරයක් කියන්නම්. දැන් පුතේ මෙයා උඩට ඇදගෙන යන්න එපා. මෙයා මේ බිම ඉඳන් මෙතෙන්ට අරන් යන්නයි තියෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට තමයි ඇත්තටම අපිට උස්සලා තියන්න අමාරුනේ. හිතන්නකෝ දැන් මෙතන වාහනයක මෙතන බිම තියෙන බැරල් එකක් උඩට තියන්න ඕනේ. මේ බිම තියෙන බැරලේ උඩට තියන්න මෙහෙම උස්සගෙන යන්න බැරි නිසායි ආනත්තලය යෙදුවේ. අපහසු නිසායි ළමයි ආනත්තලය යෙදුවේ. දැන් අපි ආනත්තලය දිගේ මෙයාව තල්ලු කරන් යන්න වෙන්නේ අපි යොදන බලය තමයි ආයාසය. ඒතර ආයාසය දාගෙන අපි මේ අරයි යන්න ඕනේ. එතකොට අපි යොදන ආයාසය ලකුණු කරන්න වෙන්නේ මෙන්න මේ ආනත්තලයේ දිගට සමාන්තරව. x ට සමාන්තරව. මේ දිගට සමාන්තරව තමයි ආයාසය සිදු කළ විස්ථාපනය මතක තියාගන්න. මේ ආයාසය සිදු කළ විස්ථාපනය. හැබැයි ඇත්තටම මෙයා පොළවේ තිබ්බොත් එහෙම මෙයාගේ බර ලකුණු වෙන්නේ මෙහෙමනේ. බාරය පහළට තියෙනවා. ඒතර ඇත්තටම බාරය මෙතන ඉඳන් මෙතෙන්ට යන්නේ. අපිට ඕනේ මෙතන ඉඳන් බැරල් එක මෙතනින් තියාගන්න බාරය. නමුත් බැරි අමාරු නිසා තමයි ආයාසයක් යදලා මෙහෙන් යදන්නේ. නැත්තම් මේ ආයාසයේ බාරය දෙකම යන්නේ ඔය උස තමයි. ආනත්තලය යොදාගත්තාම වැඩි පහසු වෙනවා. හැබැයි ආයාසයේ ලොකු දුරක් යන්න වෙනවා. ඒ වුණාට බාරය යන්නේ ඇත්තටම මෙතන ඉඳන් මෙතෙන්ට විතරයි. බාරය සිදු කළ විස්ථාපනය තමයි y කියන්නේ. y කියන්නේ බාරය සිදු කළ විස්ථාපනය. එතකොට මේ බාරය තියෙන්නේ මේ බාරය සිදු කළ විස්ථාපනය තියෙන්නේ එහෙම නැත්නම් බර තියෙන්නේ පොළවට ලම්බව. මෙන්න මෙහෙම. දැන් පොළවට ලම්බකව අපි අඳින්න ඕනේ මේ රේඛාව. මේක තමයි L නැත්නම් බාරය. එතකොට දැන් බාරය තියෙන්නේ දැන් බාරය බිම ලකුණු කරලා තිබ්බත් පොළවේ මම මෙතන යන්නේ මෙහෙම නෙමෙයි ඔය.
ඔය විදිහට තමයි එතන අඳින්න වෙන්නේ. ඒ නිසා ආයාසයේ E මේ දිගට සමාන්තර වෙනද ආයාසයේ සිදු කළ විස්ථාපනය කියන්නේ x භාරය මේ උෂ්ට සමාන්තර වෙනද මේ දෙන්න සමාන්තරයි මේ දෙන්න මෙයාට සමාන්තරයි මෙයා වගේ මෙයාට සමාන්තරයි මෙයා. ඒතර භාරයේ සිදු කළ විස්ථාපනය කියන්නේ පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට ගිය උස. එහෙම නැත්නම් y කියන්නේ භාරයේ සිදු කළ විස්ථාපනය. අපි ආයාසයේ මෙච්චර දුරක් එදන් ගියාට අන්තිමට උනේ භාරය මෙතන මෙතෙන්ට ගියා. ඒ නිසා භාරයේ සිදු කළ විස්ථාපනය y. ආයාසයේ සිදු කළ විස්ථාපනය x. එතකොට භාරය තමයි L E තමයි ආයාසය. හොඳයි ආනතලයේ කොටස්. අපි ওই රූපේ ඔය ටික ඇඳගමු. ටක් ගාලා. හරි. දැන් ඔයාලා ඇඳගෙන ඉවර නම් පුතේ x කියන්නේ මේ දිග, y කියන්නේ උස, E ආයාසයෙන් මේකට සමාන්තරව අඳින්න. ආයාසයෙන් ඉදිරියට සමාන්තරව භාරයේ සිදු කළ විස්ථාපනය y ඒකට සමාන්තරව L. ඒතර මේ දෙන්න එකට සමාන්තරයි. එහෙම මතක තියාගන්න. මේ දෙන්න එකට සමාන්තරයි. ඒ නිසා ඔයාලගේ රූප සටහනේ x කියන්නේ ආනත්තලයේ දිග කියන්නේ x ආනත්තලයේ දිග, y ආනත්තලයේ උස, E ආයාසය L භාරය හරි පිටේ. දැන් ආනත්තලයේ x කියන්නේ දිග, y කියන්නේ ආනත්තලයේ උස, E කියන්නේ ආයාසය, L කියන්නේ භාරය කියලා ලියාගෙන ඔයාලා යටින් x කියන්නේ ආයාසය සිදු කළ විස්ථාපනයයි, y කියන්නේ භාරය සිදු කළ විස්ථාපනයයි කියලා ලියා ගන්න. ආනත්තලයේ දිග කියන්නේ ආයාසයේ සිදු කළ විස්ථාපනය. මම කෙටියෙන් ලියලා තියෙන්නේ ආයාසය සිදු කළ විස්ථාපනය. මම කෙටියෙන් ලියලා තියෙන්නේ ආයාසයේ සිදු කළ විස්ථාපනය. y සමානයි ඒ යට තියෙන ඉඩේ භාරයේ සිදු කළ විස්ථාපනය. භාරයේ සිදු කළ විස්ථාපනය. හොඳයි. දැන් ඔතන කොටු ඇතුලේ තියෙනවා පුතේ යාන්ත්‍ර වාසිය කියන වචනේ තියෙනවා. ආයෙත් තියෙනවා ප්‍රවේග අනුපාතය කියන වචනේ තියෙනවා. ආයෙත් තියෙනවා කාර්යක්ෂම ප්‍රධාන කාර්ය කියලා තියෙනවා. ආයෙත් තියෙනවා ප්‍රතිදාන කාර්ය තියෙනවා. ප්‍රතිදාන කාර්ය තියෙනවා. දැන් මේවා ආයසරයක් මම කියන්නේ සරල යන්ත්‍රය වල ලීවර වල කියනකොට මම කිව්වා යාන්ත්‍ර වාසිය සරල යන්ත්‍රයක් විදිහට ලීවර ගත්තත් ආනත්තල ගත්තත් යාන්ත්‍ර වාසිය කියන්නේ භාරයේ බෙදීම ආයාසය තමයි. ඒක වෙනස් වෙන්නේ. ප්‍රවේග අනුපාතය කියන්නේ ආයාසයේ සිදු කළ විස්ථාපනයේ බෙදීම භාරයේ සිදු කළ විස්ථාපනයේ තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. මම සංකේත දැම්මට ඉඩම අදින්දා. අපි දැන් ආයෙමත් කිව්වොත් එහෙම අර ලීවර එක වගේම තමයි ආනත්තලයකට යාන්ත්‍ර වාසිය කියන්නේ ආනත්තලය ඉදරන මිතුරේ වැත්තේම තමයි. යාන්ත්‍ර වාසිය කියන්නේ භාරයේ බෙදීම ආයාසය සංකේත දැම්මා. ප්‍රවේග අනුපාතය කියන්නේ ආයාසයේ මේ තියෙන්නේ ආයාසයේ සිදු කළ විස්ථාපනයේ මේ තියෙන්නේ. ආයාසයේ සිදු කළ විස්ථාපනය මෙතන x, භාරයේ සිදු කළ විස්ථාපනය මෙතන y. ඒතර ප්‍රවේග අනුපාතයේ සමානයි ආයාසයේ සිදු කළ විස්ථාපනයේ බෙදීම භාරයේ සිදු කළ විස්ථාපනය. ඊළඟ එක අපේ ප්‍රධාන කාර්යය අපි ප්‍රදානය කරන්නේ ආයාසයෙන්නේ පුතේ. ආයාසයේ වැඩි කිරීම ආයාසයේ ගියපු දුර. ආයාසය යන්නේ ඒකට සමාන්තරව මේ දිග. ආනත්තලයේ දිග x. භාරය ප්‍රතිදානය කියන්නේ භාරය වැඩි කිරීම මේ භාරය යන්නේ එයාට සමාන්තර උස. මේ දෙන්න සමාන්තරයි. භාරය සිදු කළ විස්ථාපනය කියන්නේ y. ඒ නිසා මෙන්න ප්‍රධාන කාර්යය ආයාසය වැඩි කිරීම ආයාසය සිදු කළ විස්ථාපනය මේ ආයාසය සිදු කළ විස්ථාපනය. ප්‍රතිදාන කාර්ය කියන්නේ භාරය වැඩි කිරීම භාරය සිදු කළ විස්ථාපනය. ඊළඟ එක කාර්යක්ෂමතාව. කාර්යක්ෂමතාවෙදී හැම එකේම එකම දේ තමයි ඉන්නේ පුතේ යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය වැඩි කිරීම 100 නැත්නම් අර ප්‍රධාන ප්‍රතිදාන ප්‍රතිශතය ගන්නත් පුළුවන්.
මෙතන අපි ලියමු කෙටියෙන් කාර්යක්ෂමතාව සමානයි යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය වැඩි කිරීම 100. මම කෙටියෙන් ලියලා තියෙන්නේ. ඔයාලා දැන් මේක ඇඳගත්තානේ. මේක නම් කළානේ. දැන් ඔයාලා ඔය කොටු ටික තියෙනවා. ඒ කොටු ටිකේ ඒ ටික ලියා ගන්න. හරි. බලන්න ලියා ගන්න. මොකද්ද? යාන්ත්‍ර වාසිය සමානයි කැපිටල් L බෙදීම E සංකේතය ලියා ගමු. ප්‍රවේග අනුපාතය සමානයි x බෙදීම y. අපි x කියන්නේ ආයාසයේ සිදු කළ විස්ථාපනය, y කියන්නේ භාරයේ සිදු කළ විස්ථාපනය කියලා ලිව්වා. x බෙදීම y. ඒ නිසා ප්‍රධාන කාර්ය කියන්නේ ආයාසයේ වැඩි කිරීම, ආයාසයේ සිදු කළ විස්ථාපනය ex කියලා ලිව්වා. ප්‍රතිදාන කාර්ය සමානයි භාරය L වැඩි කිරීම, භාරයේ සිදු කළ විස්ථාපනය කියන්නේ මෙයාට සමාන්තර උස, මෙයාට සමාන්තර දිග. මේ දෙන්න සමාන්තර දෙන්න මතක තියාගන්න. ඒකට හරියි. ප්‍රතිදාන කාර්යය නම් භාරයේ වැඩි කිරීම, භාරයේ සිදු කළ විස්ථාපනය L වැඩි කිරීම y. කාර්යක්ෂමතාව සමාන යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය වැඩි කිරීම 100. දැන් පුතේ ගණන් ටිකක් තියෙනවා. ඉස්සෙල්ලා ඔයාලා ගණන් ටික හදන්න. දැනට හදලා නැත්නම් ඔය ගණන් දෙක දැන් හරි මේ සමීකරණ ටික ආදේශ කරලා ගණන් ටික හදන්න. හදලා ඊට පස්සේ මාත් එක්ක වීඩියෝ එක බලන්න මම උත්තර ටික ටක් ගාලා කියන්නම්. හොඳයි. ඔයාලා ගණන් ටික හදන්න මේ සටහන සම්පූර්ණ නැතියි ඉක්මනින් සම්පූර්ණ කරගන්න. හරි පුතේ. දැන් අපි ඔය දීපු ගාන පොඩ්ඩක් හොඳට බලමු. ඒක අහලා තියෙන ප්‍රශ්නත් මම ලියලා තියෙනවා. පළවෙනි එක තමයි මේකේ භාරය ලකුණු කරන්න කියලා තියෙනවා. යාන්ත්‍ර වාසිය අහලා තියෙනවා, ප්‍රවේග අනුපාතය අහලා තියෙනවා, ප්‍රධාන කාර්ය, ප්‍රතිදාන කාර්ය. ආනත්තලයක් දීලා තියෙන්නේ. ආනත්තලයේ දිග දීලා තියෙනවා 4යි, උස දීලා තියෙනවා මීටර 1යි, ආයාසය 200යි කියලා දීලා තියෙනවා. දැන් පුතේ ආයාසයට සමාන්තරව තියෙන දිග තමයි මීටර 4. ඒතර ආයාසයේ සිදු කළ විස්ථාපනය කියන්නේ ඇත්තට මෙයා මෙතන ඉඳන් මේ දුර යන්න බෑ. ඒ නිසා 4යි. ආයාසය සිදු කළ විස්ථාපනය කියන්නේ මේ දුර යනවා. මෙයා මේ දුර යන්න ඕනේ. ඒ නිසා මීටර 4යි. හැබැයි භාරය යන්නේ මේ උස විතරයි. දැන් අපි භාරය ලකුණු කරන්න කියලා තියෙනවා. භාරය තියෙන්නේ මෙන්න මෙතනින් මේ පාදයට සමාන්තරව නැත්නම් පොළවට ලම්බව. මේ පොළවට ලම්බව. ඒතර මේ විදිහට ලම්බකව පොළවට ලම්බකව භාරය ඇඳහම භාරය අගේ ලකුණු කරන්න ඕනේ. භාරය කිලෝග්‍රෑම් වලින් දාන්නේ නැහැ, නිව්ටන් කරන්න ඕනේ. ඒක පොඩ්ඩක් කිලෝග්‍රෑම් වගේක් නිව්ටන් කරන්නේ අපි ඉගෙන ගන්න 7 පන්තිදී. මොකද කිලෝග්‍රෑම් වලින් නෙමෙයි බලයමයි ඉන්නේ. නිව්ටන් වලින්. ඒක ගුරුත්වාකර්ෂණයේ ආසන්න වගේ 10 කියලා අරගෙන මේක නිව්ටන් කරන්න ඕනේ 60 10න් වැඩි කරලා. ඒ නිසා බර නැත්තම් බලය භාරය නිව්ටන් 600යි. ඒක ලකුණු කරන්න ඕනේ. අනිවාර්යෙන් මේ පොළවට ලම්බව නැත්තම් මේ පාදයට සමාන්තරව ඊතරේ මෙතන තිතෙන්න පහළට අරගෙන මේ විදිහට ආයාසය ඔය විදිහට මෙහාට භාරය මෙහාට තියෙනවා. ඔන්න පළවෙනි උත්තරය ඒක. දෙවෙනි එක තමයි යාන්ත්‍ර වාසිය. අපිට දීලා තියෙන දැන් භාරය අපි හේව 600යි, ආයාසය තියෙනවා 200යි. මේක සුළු කරපුවාම උත්තරේ එන්නේ 3යි. ඒකට යක් නැහැ, උත්තරේ 3යි. දෙවෙනි ගාන ආයාසයේ සිදු කළ විස්ථාපනය ඇත්තටම මතක තියාගන්න කෙටිම ක්‍රමයේ පුතේ. ආයාසයේ සිදු කළ විස්ථාපනය කියන්නේ ආනත්තලයේ දිග. ආනත්තලයේ දිග කියන්නේ ආයාසයට සමාන්තරව තියෙන තලය. ඒක මීටර 4යි. භාරයේ සිදු කළ විස්ථාපනය කියන්නේ මීටර. භාරයට සමාන්තර තලය මීටර 1යි. උත්තරේ 4යි. ඒකකයක් නැහැ. ප්‍රධාන කාර්ය ප්‍රධානය කරන්නේ ආයාසයෙන්. ආයාසයේ ප්‍රධානය කරන බලය නිව්ටන් 200යි. එයා සිදු කළ විස්ථාපනය කියන්නේ ඇත්තටම එයා ගිය දුර මීටර 4යි. 200 ඒව 4ක් 800යි. ඒකකයක් තියෙනවා. ඒකට නම් ජූල්. මොකද කාර්යයට ඒකකයක් තියෙනවා. ප්‍රධානය කරන්නේ ආයාසයෙන්. හරි. ආයාසයේ සිදු කළ විස්ථාපනය කියන්නේ මේ ආයාසයේ 200යි, සිදු කළ විස්ථාපනය 4යි, උත්තරය 800යි. ජූල් 800යි. ප්‍රතිදානය. අපිට ප්‍රතිදානය වෙන්නේ හැම වෙලේම භාරයෙන්. ඒ නිසා භාරය වැඩි කිරීම, භාරයේ සිදු කළ විස්ථාපනය. බලන්නකො භාරය නිව්ටන් 600යි. කිසි ගැටලුවක් නැහැ. 600 දැම්මා. භාරයේ සිදු කළ විස්ථාපනය. මෙතන තියෙන කෙනා ඇත්තටම මෙතෙන්ට යන්නේ සැබෑ ලෙස මෙතෙන්ට යන්න තමයි මේ කාර්යය කරන්නේ. ඒතර භාරයේ තියෙන ලම්බකව. එහෙනම් ලම්බකව නිසා භාරය මේ පාදයට සමාන්තරව ඇත්තටම භාරයේ කියන කෙනා මේ 600 ගිහින් තියෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. ඒ කියන්නේ භාරයේ සිදු කළ විස්ථාපනය මීටර 1යි. ඒ නිසා ජූල් 600ක් එන්නේ. දැන් අපෙන් අහලා නැහැ කාර්යක්ෂමතාව කීයද කියලා. ඔන්න එතන කාර්යක්ෂමතාවත් ඔයාලට හෙයි හැකි.
කාර්යක්ෂමතාව සමානයි යාන්ත්‍ර වාසිය බෙදන්න ප්‍රවේග අනුපාතයෙන් වැඩි කරන්න 100ෙන්. ඔයාලා ගාන හදන්න බලන්න ඒක. කාර්යක්ෂමතාවය හොයන්නකො දැන් යාන්ත්‍ර වාසිය 3යි, ප්‍රවේග අනුපාතය 4යි, වැඩි කිරීම 100යි, උත්තරේ 175ක් එයි. මේක හදන්න කියලා නෑ මේ ගාන. ඔයාලට මේ ගානයි මේ ගාන 4 හදන්න තියෙන හොඳයි. අඩුපාඩු තියෙන ඉක්මනට හදාගෙන මේ ගානත් හදන්න බලන්න කාර්යක්ෂමතාවයත් හොයන්න බලන්න. ඔයාලා ඊට නතර කරන වේගන එක ඔයාලගේ ගණන් ටික අඩුපාඩු ටික හදාගන්න. ඊට පස්සේ අපි අන්තිම ගානට ගියන් දෙවෙනි ගානට. හරි. හරි පුතේ අපි දෙවෙනි ගාන බලමු ටක් ගාලා. ඒකේ දැන් පේනවා ඔයාලට නිව්ටන් 600ක් තියෙනවා බාරය. මෙහෙම තියෙන්නේ. ආයාසය දීලා නැහැ හැබැයි. ඔයාලට පේනවා ආයාසයට සමාන්තරව ආයාසයේ චලනදුර 16යි බාරයේ චලනදුර 4යි. දැන් පළවෙනි ගානේ ගන්න ප්‍රවේග අනුපාතයනේ. ඊළඟට අහනවා යාන්ත්‍ර වාසිය. ප්‍රවේග අනුපාතය හදලා ප්‍රවේග අනුපාතයේදී ආයාසයේ චලනය වෙච්ච දුර මේ 16. බාරයේ චලනය වෙච්ච දුර එතකොට මේ උස දිග බෙදීම උස උත්තරේ 4ක් එන්නේ ඒකකේ නැහැ. දෙවෙනි කහනවා යාන්ත්‍ර වාසිය. යාන්ත්‍ර වාසිය හොයන්න පුතේ බාරය ඕනේ. බාරය හරි. ආයාසයත් ඕනේ. ආයාසය දීලා නැහැ. ඒක දන්නේ නැහැ. යාන්ත්‍ර වාසිය දන්නේත් නැහැ. නොදන්න පද දෙකයි. අර ඉස්සෙල් එක වගේම තමයි. එහෙම ගණනක් හදන්න බෑ දැන් මේ සමීකරණය. හැබැයි අපිට වෙන උදව්වක් කරලා තියෙනවා මේකේ කාර්යක්ෂමතාවයේ මේ යන්ත්‍රයේ 160යි කියලා. මේ ආනත්තලයේ කාර්යක්ෂමතාව 160යි කියපු ගමන් කාර්යක්ෂමතාව සමාන යාන්ත්‍ර වාසිය හොයන්න ඕනේ අපිට. ප්‍රවේග අනුපාතය හෙව්වා කාර්යක්ෂමතාවය දීලා තියෙනවා. එතකොට දැන් දන්න පද දෙකක් තියෙනවා නොදන්න පදයයි තියෙන්නේ. අන්න ගන්න කොට දාගන්න පුළුවන්. තේරුණාද මම කියන එක? දැන් මේ සමීකරණයෙන් බැරි වෙන්නේ බාරය දැනගත්තට ආයාසය නැති හින්දා ඒක වැඩක් වෙන්නේ නැහැ. හැබැයි අපිට කාර්යක්ෂමතාවය දීලා තියෙන නිසා එයා දන්නවා අපි ප්‍රවේග අනුපාතය මොහොතකට කලින් හෙව්ව නිසා එයා දන්නවා දැන් අපිට ගාන ආදේශ කරලා ගත්ත හැකි. ඒ නිසා කාර්යක්ෂමතාවය 160යි සමානයි. අපෙන් අහන්නේ යාන්ත්‍ර වාසිය කීයද කියලා ඒක දැම්මා. ප්‍රවේග අනුපාතය දැන් හෙව්ව 4යි වැඩි කිරීම 100යි. දැන් එතකොට යාන්ත්‍ර වාසිය මෙතන තියලා අපි අතරින් හරස් වෘත කරන අයි බෙදීමක් සමාන ලකුණේ මේ පැත්තට යද්දි වැඩි කිරීමක් වෙනවා පුතේ. මම මේ ඉඩ මදි හින්දා මෙතෙන්ට ගන්න ඕනේ. 60 වැඩි කිරීම 4ක් වෙනවා එක පැත්තකට. සමානයි යාන්ත්‍ර වාසිය වැඩි කිරීම 100. හරි. දැන් 60 වැඩි කිරීම කියන්නේ 240යිනේ. එතකොට යාන්ත්‍ර වාසිය වැඩි කිරීම 100නේ. මේ පැත්ත තියෙන්නේ. මේ වැඩි කිරීම 100 මේ සමාන ලකුණෙන් ආයෙමත් මේ පැත්තට ආවම මොකද වෙන්නේ? බෙදීම වෙනවා. බෙදීම වුණාම උත්තරේ බිඳුවට බිඳුව කැපුණා. යාන්ත්‍ර වාසිය එන්නේ 2.4. යාන්ත්‍ර වාසිය 2.4. හොඳයි. දැන් එහෙනම් ඔයාලගේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ 4යි දෙවෙනි එකට උත්තරේ 2.4යි කියලා ඔයාලා සම්පූර්ණ කරගන්න යාන්ත්‍ර වාසිය මේ මෙතන ඉඳ මදි වුණ නිසා මම පොඩ්ඩක් එහෙට මෙහෙට ලිව්වා. මම මේක තව ටිකක් එහාට කරලා ලියන්නම්. යාන්ත්‍ර වාසිය එක්ත කරා 240න් බෙදුවා බිඳුවට බිඳුව කැපුණා. යාන්ත්‍ර වාසිය 2.4යි. ඊළඟ ගාන අහනවා ආයාසය. අන්න දැන් ආයාසය හොයන්න පුළුවන්. මොකද දැන් යාන්ත්‍ර වාසිය දන්නවා. හරි. බාරය දන්නවා. එහෙනම් දැන් ආයාසය හොයන්න කරන සමීකරණය. ඔයාලා වීඩියෝ එක නතර කරලා හරි මේ ටික හදාගෙන ඔන්න මම හදනවා ඉතුරු ටික ගන්න. ඔන්න දැන් ඉතුරු ටික ගන්න හදන්න යාන්ත්‍ර වාසිය දන්න නිසා පුතේ යාන්ත්‍ර වාසිය සමානයි බාරයේ විදීම ආයාසය දැම්මම වැඩි හරි යනවා කියලා තේරෙන්න ඕනේ දැන්. මොකද යාන්ත්‍ර වාසිය 2.4යි සමානයි. බාරය නිව්ටන් 600යි. ආයාසය හොයන්න ඕනේ E. ඒක දන්නේ නැහැ. ඒක උත්තර කරමු. මේ බෙදීම මේ පැත්තට ගියාම වැඩි කිරීම වෙනවනේ. 2.4ක් E සමානයි 600යි කියන්නේ. එතකොට දැන් මම මේ ටික මකනවා. ඔයාලා ලියන්න ඇති වීඩියෝ එක ප්ලේ එක නතර කරලා ඉන්න එක ලියාගෙන ඉන්න. ඔන්න මම මැකුවා. හරි. ඊට පස්සේ ඔන්න දැන් E 2.4ක් E සමානයි 600යි කියන්නේ E සමානයි 600 බෙදනවා 2.4ෙන්. වැඩි කිරීම මේ පැත්තට ආපුවම බෙදීම උනා. 2.4ෙන් ඔය 600 බෙදුවට පස්සේ ඔය එන උත්තරේ තමයි බලන්න ආයාසය 250යි ඒකකයක් තියෙනවා.
එහෙනම් මෙතන ආයාසය නිව්ටන් 250. ඔන්න දැන් ආයාසයත් හෙව්වා. ඊට පස්සේ ආනවා ප්‍රධාන කාර්ය ප්‍රතිදාන කාර්ය. ඒව දැන් ටට්ටක් ගාලා හිටියයි මොකද හේතුව? දැන් අපි ආයාසයක් දන්නවා, භාරයක් දන්නවා, ආයාසය සිදු කළ විස්ථාපනයක් දන්නවා, භාරය සිදු කළ විස්ථාපනයක් දන්නවා. ඒ නිසා දැන් අපිට හරි ලේසි අර අඩුපාඩු හදා ගන්න අතරේ අපිට දැන් ප්‍රධාන කාර්ය ප්‍රතිදාන කාර්ය දෙකම හිහි හැටි. ප්‍රධාන කාර්ය කියන්නේ ආයාසය වැඩි කිරීම, ආයාසය සිදු කළ විස්ථාපනය. ප්‍රතිදාන කාර්ය කියන්නේ භාරය, හැම වෙලෙම ප්‍රතිදානය වෙන්නේ භාරය. හැම වෙලෙම ප්‍රදානය කරන්නේ ආයාසයනේ. ආයාසය වැඩි කිරීම, ආයාසය සිදු කළ විස්ථාපනය. ප්‍රතිදානය කියන්නේ භාරය. ප්‍රතිදානය වෙන්නේ භාරය. වැඩි කිරීම භාරය සිදු කළ විස්ථාපනය. ඊට පුතේ දැන් අපි ගණන් දෙක හදමු. ප්‍රධාන කාර්යය ප්‍රතිදාන කාර්යය වෙන වෙනම සොයන්න තියෙන්නේ. ප්‍රධාන කාර්ය කියන්නේ ඉතින් අපි දන්නවා ප්‍රදානය කරන්නේ හැම වෙලේම ආයාසයෙන්. හරි? ආයාසය 250නේ. ආයාසය 250යි. ආයාසය සිදු කළ විස්ථාපනය කියන්නේ මේ සමාන්තරව තියෙන පාදය තමයි මේ පාදය. ඒ කියන්නේ මේ දිග නැත්තම් 16 250 වැඩි කිරීම 16 උත්තරේ එනවා 4000ක් ජූල් 4000ක් වල සුළු කරලා බලන්න. ප්‍රතිදාන කාර්ය කියන්නේ භාරය ප්‍රතිදානය කරන්නේ භාරයෙන් භාරය වැඩි කිරීම භාරය උතන නිව්ටන් 600යි භාරය සිදු කළ විස්ථාපනය. මේ භාරය මේකට සමාන්තරව තියෙන මේ පාදයට. ඒතර ඇත්තටම භාරය යන්නේ මේ උසට. මේ උස කියන්නේ 4. ආයාසය යන්නේ දිගට දිග 16 ආයාසය වැඩි කිරීම ආයාසය සිදු කළ විස්ථාපනය ගත්තේ එහෙමයි. භාරය උසට සිදු කළ විස්ථාපනය 2400යි ජූල්. එතකොට දැන් පුතේ ප්‍රධාන කාර්යය ප්‍රතිදාන කාර්යය හොයන්න කියලා අන්තිමට කියන්නේ ඒක අපි හැදුවා. හැදුවට පස්සේ ඕනනම් අපිට කාර්යක්ෂමතාවය අර 160 හද්ද කියලාත් ඕනනම් බැරි හැටි. කාර්යක්ෂමතාව සමානයි. ඔතන අපිට ආව ඉස්සෙල්ලා යාන්ත්‍ර වාසිය ආත්තාව ප්‍රවේග අනුපාතයත් ආවා. එහෙම නැත්නම් දැන් ප්‍රධාන කාර්යයත් ආවා ප්‍රතිදාන කාර්යයත් ආවා. අපි ප්‍රධානය කර කාර්යයෙන් අපිට ප්‍රතිදානය වෙච්ච ප්‍රතිශතය. අපි ප්‍රධානය කරනවා ජූල් 4000ක්. අපිට ප්‍රතිදානය වෙන්නේ ජූල් 2400ක්. වැඩි කිරීම 100යි. බිංදු 2ක් කැපුණා. බිංදුවක් කැපුණා. 240 4ෙන් බෙදපුවාම උත්තරේ එන්නේ 6 වරක් 24ට 6යි බිංදුවයි 160යි. දැන් බලන්න මේ 160 මෙතනක් තිබුණා. දැන් මේ ගාන හදන්න කියලා නෑ. ඒ ගාන අවශ්‍ය නෑ. මෙතනින් ගාන දෙක ඉවරයි. නමුත් මම කියන්නේ ආපස්සට බලපුවාම තර උත්තරේ මාව කියන්නේ අපි ගාන හදපු විදිය හරි. හොඳයි පුතේ. දැන් එහෙනම් අන්තිම එක ඔකේ. අන්තිම එක තමයි කඳුකර ප්‍රදේශවල මාර්ගවල වංගු සහිත වීම. ඉස්සෙල්ලත් මම ඔබ පැහැදිලිව කිව්වා ඔයාලට ගාන පටන් ගනිද්දිම කඳුකර ප්‍රදේශවල මාර්ගවල වංගු සහිතව හදන්න හේතුව මොකද්ද කියලා. ඔයාලා දැන් මේ ගානේ හදපුරයි තැන තියෙනවා නම් වීඩියෝ එක ප්ලේ වෙන එක නතර කරලා හරි හදා ගන්න පුතේ. මේකත් මම කියන්නම්. කඳුකර ප්‍රදේශයක අපිට කන්දක් මේ විදිහට තියෙනවා. ඒ කන්දක අපි මෙහෙම වාහනයක් ගමන් කරන්න පාරක් හදන්නත් පුළුවන්. හැබැයි ලොකු ආයාසයක් කරගෙන නැත්නම් ගමන අපහසු වෙනවා. හැබැයි වංගු සහිත කියන්නේ මෙතන ඉඳන් පටන් ගන්න තැන ඉඳන් වංගු. මෙතනත් වංගුවක්, ආයෙ එහා පැත්තෙත් වංගුවක්, ආයෙ මෙතනත් වංගුවක්, ආයෙ මෙතනත් වංගුවක් දිගටම වංගු. හැබැයි මේක හරියට ස්ක්‍රූප් වෙන එක පොටවල් වගේ කන්ද උඩට යනවා. මේ ටික දිගෑරියොත් එහෙම ඒ පාරේ දිග මේ පාරට වැඩිය ගොඩාක් වැඩි. එතකොට බලන්න දැන් ආනත්තලයේ දිග වැඩි වෙනවා, ආනතිය අඩු වෙනවා. මේ ආනතිය අඩුයි. මෙතන ආනතිය වැඩි. මෙතන ආනතිය අඩුයි. ඒතර ආනත්තලයේ දිග වැඩි වුණා, ආනතිය අඩු වුණා. ඒ නිසා දැන් යොදන්න ඕනේ ආයාසය අඩු. අඩු ආයාසයෙන් යන්න පුළුවන්. ඒ අඩු ආයාසය ගන්න තමයි කන්ද වටේට වංගු ගහ පාර හදලා තියෙන්නේ. ඒ නිසා ඔතන ඒ අඩුපාඩුව ලියලා නැත්නම් විතරක් ලියාගන්න. ආනත්තලයේ දිග වැඩි කර ආනතිය අඩු කර ආනත්තලයේ දිග වැඩි කර ආනත්තලයේ දිග වැඩි කර ආනතිය අඩු කර අඩු ආයාසයක් යෙදවීමට ආනත්තලයේ දිග වැඩි කර ආනතිය අඩු කර වැඩි ආයාසයක් යෙදවීමට. හොඳයි.
දැන් පුතේ අපි 9 වසරේ ලීවර කතා කරලා ඉවරයි. ආනත්තල කතා කරලා ඉවරයි. අපිට දැන් ඉතිරිලා තියෙන්නේ චක්‍රය හා අක්ෂ දණ්ඩයි ලීවර කප්පි කියන සරල යන්ත්‍ර දෙක විතරයි. ලීවර ඉවරයි ආනත්තල ඉවරයි. හොඳයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සරල යන්ත්‍ර වල තුන්වෙනි වීඩියෝ එකෙන් ඔයාලව හම්බෙමු. ඒ තුන්වෙනි වීඩියෝ එකේදී අපි කතා කරනවා චක්‍රය අක්ෂ දණ්ඩයි කප්පි කියන පාඩම් දෙක. මේ වීඩියෝ එක බලලා හොඳට අඩුපාඩු ටික හදාගන්න. ඒ වීඩියෝ එක ඉවරෙච්ච ගමන්ම අතරතුර ඔයාලට මම දානවා තව ඔයාලගේ WhatsApp group එකට PDF ෆයිල් එකක්. ඒක ඔයාලා print out අරගෙන තියාගන්න. ඊළඟ පාඩමට යන්න දිගටම පාඩම් ටික ඔය විදිහට කරගමු. හොඳයි එහෙනම්